දවසේ මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නටයි සෝදානම් වෙන්නේ. ගෞරව නමස්කාර පූර්වකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් අදත් අපි ආරාධනා කළේ කම්පා මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටබල හේමාරෝග අපේ නායක හඳුනන ආසේත. අද දවසේ මෙත්නෙත් පාමුලේ දායකත්වයේ මෙමුල්ල විගඩ අංක 34 බීනිවසේ පදිංචි සෝමලතා මහත්මිය එන් සිරිසෝම මහත්මයාතුළු පවුලේ පින්වතුන් දරන්නේ එයාගේ සීල යහපත් අභිමතාර්ථයන් ධර්මානුශාසනාවේ ආනිසංස බලයෙන් සාක්ෂාත් වේවා කියලා ධර්ම ශ්‍රවණ කුසලයේ ඇති කරගන්න ඔබට ගෞරවයෙන් ආරාධනා කරමින් මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන ආසේත ශ්‍රද්ධා ගෞරව සිතින් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අමාසුව විඳින්නට කවදත් මනස යොමාගත් සියලු දෙව් බඹ සේනාවට බැතිබර හදවතකින් අපේ ආරාධනාව පිළිගන්වන මොහොත සියලු දෙනාගේම සිල් ගුණ සපිරුණු හද මණ්ඩලයේ අනන්ත සවිය තුල්ලෝ තලයට විහිද පැතිර ඔබේ හද මඩලින් මගේ හද මඩලින් මතුවෙන ආරාධනාව දෙවියන්ගේ දේව සවනතට වේවා උතුම් දහම් සවනට සියලු දෙවියන්ගේ සම්ප්‍රාප්තිය වේවායි නැවතත් අපි ප්‍රාර්ථනා කරමින් ආරාධනා කරමු. උතුම් බුදු ගුණ හද දරාගෙන සදහබර සිත පුඹුදුවාගෙන උතුම් දම් ගුණ හද දරාගෙන මෝහ දොරගුළු හැර දමාගෙන උතුම් සංඝ ගුණ හද දරාගෙන මහා සංඝනට හිස නමාගෙන උතුම් ධම්මද හද දරාගෙන අසනු දෙවිඳුනි හද නිවාලන සග්ගේ කාමිත රූපේ ගිරිසිඛර තටේ चांकलिके विमानी दीपे रत्ते जगामी तरुवन गहनी गेहवत तुम ही कितने बुम्माचायन्तु देवा जल तल යක්ඛ ගන්ධම්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාධවෝ බිසුනන්තු ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ හද දරාගෙන දේව බඹ සේනාව සමගින් ඒ භාග්‍යවතුන් වහන්සේට අපි නමස්කාර කරන මොහොතයි. ලෝවේ අසදිස ගුණ කන්දය ඔබ මගේ සම්බුදු රජිදුනි ලෝවේ හැමතෙම සිත සදා දෙන දාම දෙසු බුදු සමිඳුනි පවේ කටුකව දුක කියාදී මසිත මුදෝ බලවතානු නොවේ පුදු ගුණ සම ගුණයක් වන්
වඳිමි පායුග රාජේන්දුනි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊසකං අනිවත්තං තං සතතං ගමනුස්සකං ජීවිතං උදයාත්තං සූර්යෝ විය ධාවති අනන්ත දිගු සසරක පවත්වාගෙන යන්නට නියමිත සංසාර චාරිකාවට සමුදෙන්නටයි පින්නැති ඔබටත් මටත් මේ ලද උතුම් මනුස්ස ජීවිතය මුණ ගැහුණි. බුද්ධෝත්පාද කාලයේ මුණ ගැහුණි. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය හමුවනු ශ්‍රී සද්ධර්මය වටහා ගැනීමට අවශ්‍ය කරන සප්පාය ධර්මයන් අපේ ජීවිතයට ළඟා වුණේ ඒ සංසාර චාරිකාවේ සමුදීමේ ක්‍රියාවලියට අවශ්‍ය මෙවරම් කට්ටලයක් ඇටියට. පින්නති ඔබ දන්නවා මෙවරම් කට්ටලයක් අත තබාගෙන හිටපු තරමින් එය මතක තබාගෙන හිටි තරමින් අපට මේ මෙවරම් කට්ටලෙන් ලද හැකි ලද යුතු ප්‍රයෝජනෙ ලබා ගන්නට බෑ කියන බව. එසේනම් අපි මේ මෙවරම් කට්ටලය පාවිච්චි කරන පිළිවෙල භාග්‍යවතුන් වහන්සේ වදාළ නිසා ඒ මෙවරම් කට්ටලය පරිහරණය කරන පිළිවෙලටයි ක්‍රමවේදයටයි ධර්මයේ කියලා කියන්නේ. අදත් ඒ ක්‍රමවේදයේ එක් අංශයක් නිරාවරණය කර දෙන්නට පින්නැති ඔබටත් අපටත් උදාපත් වුණු මේ අවස්ථාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන සංඝ පිරිස සිහිපත් කරමින් එම සදහැවතුන්ගේ විශේෂ අරමුණ සිතට නගාගෙන මේ ධර්ම දේශනාවට ආශක්ත වෙන එක හොඳයි කියලා මම කල්පනා කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ බෙම්මුල්ල විගඩ අංක 34 B නිවසේහි එන් සිල්සෝව පින්වත් මහත්මයා සමග සෝමලතා පින්වත් මහත්මියයි. එම මව්පිය යුවල මේ විශේෂ පින්කමෙහි අද දායකත්වයේ උසුලන්නේ ජීවිතයේ කිසිදා අපේක්ෂා නොකර සංවේගදායක අරමුණක් මූලික කරගෙන ඒ සංවේගය ධර්ම සංවේගයක් බවට පරිවර්තනය කරලා එයින්ම උතුම් ධර්මයේ දැකීමෙන් නිවන් අවබෝධ කරගන්නට යන ගමනට පාරමිතාවක් වශයෙන් ඒ කිව්වේ ඊටාම ආදරයෙන් ඊටාත්ම කරුණාවෙන් සකස් කරලා ආගමානුලෝමික වතපිළිවෙතට අනුරූපව 26 අවුරුද්දක් හදලා තනලා හදිසි අනතුරකින් අභාවයට පත්වන්නට යෙදුන නීෂා ගමගේ සෙනෙහබර දියණිය සිහිපත් කරලා ඒ පින්නැති දියණියගේ 2020 7 6 වෙනිදාට යෙදුන තෙවර්ෂ පූර්ව පින්කම වෙනුවනුයි මේ පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ බවට පත් වෙන්නේ. හෙට දවසට 13 වෙනිදාට ජන්මදිනයේදී තිබෙන අපේ සිරිසෝම මහත්මයාට ආශිර්වාද කිරීම ඒ පින්කමේ තවත් වැදගත් අරමුණක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම උභය කුල වංශයේ සියලු ඥාතීන්ට පින්පෙත් පවරමින් ඒතන පරිවින් සංග්‍රහ පිළිසත් ඔබ අප හැම දිනාටම ආශිර්වාද කිරීමටත් අද මේ ධර්ම දානමේ පින්කම වගේම අද දහවල මේ පූජා භූමියේ උපතෝ සංඝරත්නයේ විශේෂ පිරිනමන දානවස්තු පූජාවේ දායකත්වය එම සදහවතුන් දරනවා. අපි අදිෂ්ඨාන කරමු ධර්ම දේශනා සමාරම්භයේම
අපේ හද මණ්ඩලය තුළ ඉපදෙන සියලු කුසල ධර්මයන්ගේ ශක්තිය 26 වසරක ජීවිත මං සලකුණු සටහන් කරද්දී සමුගෙන ගිය නීෂා ගමගේ ආදරණීය එකම දියණියට අනවරාග සංසාර ගමනේ මෙබඳු අකාල වියෝගකට පත් නොවන දීර්ඝායු ශ්‍රී ලබන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබලා ආයු වර්ණ සපවල් ප්‍රඥාවෙන් සෝභාමත් ජීවිතයක් ගත කරන්නට මේ උතුම් කුසල සම්පත්තිය හේතු වාසනා වේවා. වාසනාවන්ත පින්තුනි, අද අපි සමාප්තිය දකින්නට උත්සාහ කරමු. අකණ්ඩව දේශනා කරගෙන ආව මරණානුස්සති භාවනාවේ පැතිකඩ පිළිබඳ කරන දේශනාව. පින්වත් ඔබට මතකයි අපි ඒ භාවනා කොටසට සමාප්තිය වශයෙන් නැත්නම් භාවනා කොටසේ මූලික අවසන් අරමුණ වශයෙන් කරුණු කීපයක් සඳහන් කළා විස්තර කළා. නැවත මා සිහිපත් කළොත් මහත් වූ ධර්ම සංවේගයේ පිණිස මේ මරණානුස්සති භාවනාව ඇතුළු සියලු භාවනාවන්ගේ ප්‍රධාන ප්‍රයෝජනය ආයෝජනය වෙනවා නැමී සිටිනවා. ඒ වගේම පංච නීවරණ යටපත් වෙමින් රාග ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා මද ප්‍රමාද වැනි අකුසල කර්මයන් ප්‍රහීන කිරීමේ ශක්තිය වෙත මේ හිත නමා ගන්නට මේ භාවනාවේ කුසලයේ මහෝපකාරයි. තුන්වෙනි කාරණේ වශයෙන් අපි ඊයේ සතියේ සාකච්ඡා කළේ කාම භව ditthi අවිද්‍යාව කියන සතර ඕගයන් පිළිබඳව පුළුල් විවරණය කරහා අපි කොහොමද ඒ ඕගයන් අඳුනගන්නේ, ඒ ඕගයන්ගෙන් මේ ජීවිතය අත්මුදවා ගන්නට භාවනාමය කුසල සම්පත්තිය උපයෝගී කරගන්නේ කොහොමද කියලා. අද තවත් පැතිකඩක් අපි සාකච්ඡා කරමු. ඒ තමයි මහත් වූ සම්පජන්ණයේ පිණිස සිත නමා ගන්නට ශක්තිය මේ මරණානුස්සති භාවනාව තුළින් ලැබෙන බව. සම්පජන්ණය කියන වචනේ අපිට බොහොම හොරු වචනයක්. සම්පජන්ණය කියන වචනයට ඊටාම සමීප යන වචන හැටියට මම මොකද්ද සිහිපත් කළේ? සති සම්පජන්ණය. සිහියෙන් වාසය කරන වගේම නුවණින් විමසලා බලනවට කියනවා සති සම්පජන්ණය. එතකොට මේ විමර්ශනශීලී නුවණ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලැබෙන්නේ. ඊට යම් ප්‍රමාණයකට අභිවෘද්ධිදායක වේගන එනකොට යමක් පිළිබඳව විමසා බැලීමේ ශක්තිය ඇති වෙනවා. ඒ විමසා බැලීම තමයි පින්වත්නි තවත් විදිහකින් කිව්වොත් විදර්ශනා කියන වචනේ තේරුම. යන්නේ විමර්ශනාත්මකව දර්ශන කියන බලනවා. යමක් දැස විමර්ශනාත්මකව බැලීමට අවශ්‍ය ශක්තිය භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන නිසා ඒකට කියනවා සති සම්පජන්ණය කියලා. එතකොට මේ චතු සම්පජන්ණය වීර්යය කියලා එකත් පින්නත් ඔබේ මතක ගබඩාවේ ඇති කියලා මම හිතනවා. එතකොට චතු සම්පජන්ණය භාවනාව යනු එක් පැත්තකින් සතර සම්පජන්ණය වීර්යය නැත්නම් චතු සම්පජන්ණය වීර්යයම තමයි. අපි මේක ඉස්සර බොහොම සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. චතු සම්පජන්ණය වීර්යයෙන් අදහස් වන්නේ නොකල කුසල පූර්ණ කරගන්නට කළ කුසල දිනු කරගන්නට. ඔන්න එක හරියට කොට. පිටත් ඔබට එක පාඩම. සරල වාක්‍යයක් වශයෙන් පාඩම. ඒ වගේම කළ කුසල වගා වර්ධනය නොවෙන්න නොකළ කුසල යලි මතු නොවෙන්න. දැන් මෙහෙම හිතනකොට පින්නත් ඔබේ හිතේ මතුවෙනව ඇත්තේ පින්පව් පිළිබඳ සංකල්පයක්. නොකළ පින් කරගන්න, කළ පින් දිනු කරගන්න, ඒ වගේම කළ පව් නොකරන්නත්, නොකළ පව් සිදු නොවන තැනට වග බලා ගන්නත් තමයි මේකෙන් අදහස් කරන්නේ කියලා පින්නත් ඔබට තනි හිතට හිතෙනවා. ඔව් වරදක් නෑ. ධර්මයේ අර්ථ කොතනින් ගත්තත් සිදුවිය යුත්තේ සිදු වෙනවා නම් ඒ පිනක් නම් සිද්ධ වෙන්නේ. ඒ ගැන කිසි ගැටලුවක් නෑ අර්ථ විග්‍රහය. නමුත් අර මං කියවලේ ටිකක් විමර්ශනාත්මකව බලන්න. මෙතන අකුසල් කියලා කියන්නේ ඊට වඩා වටිනා ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒ තමයි අකුසල් කියන්නේ නීවරණ වලට නම. කෙලෙස් වලට නම. ඒ ලෝභ ද්වේෂ මොහ කියන ධර්ම තුනනේ අකුසල් හදන ප්‍රධාන මාවත. එතකොට ඔය ලෝභ ද්වේෂ මොහ තුනම තමයි බෙදලා වෙන් කරලා ගත්තොත් නීවරණ වලට අයිති වෙන්නේ. එහෙනම්
නීවරණ කියලා ගත්තත් හරි, අකුසල් මුල් කියලා ගත්තත් හරි, අකුසල් නොවත් පව් කියලා ගත්තත් හරි. දැන් තව ටිකක් මම පැහැදිලි කරන්නම්. කාමච්ඡන්දේ කියන එක අකුසල් මුල් වලින් මොකේද අයිති? ලෝභ හිතටයි අයිති. එතකොට දෙවෙනි නීවරණ එක මොකද්ද? ව්‍යාපාදේනේ. ව්‍යාපාදේ අකුසල් මුල් වලින් මොකේද අයිති? ද්වේෂයටයි අයිති. එතකොට තීන මිද්දය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡා කියන මේ තුනමයි මෝහ මූලික සිත් වලට. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා යමෙකුගේ හිත තුළ නීවරණ දළුදා වැඩෙනවා නම්, වැඩුණු නීවරණ වඩා සවිමත් වෙලා ඉහළට යනවා නම්, අර විමසමින් තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න නිවන ඉලක්ක කරගෙන භාවනා කරන එක්කෙනා, එහෙම නැත්නම් නිවන ඉලක්ක කරගෙන ජීවත් වෙන එක්කෙනා අඳුර ගන්නවා ඔන්න මට නීවරණ වලට අයත් ක්ලේශයක් ඉපදුණා. මේක බොහොම හොඳට පහසෙන් තේරුම් ගන්න පුළුවන් භාවනා යෝගී තමයි. භාවනා යෝගී භාවනා කරගෙන යනකොට හිත විවිධ අරමුණු වල දුවනවා. මේ විවිධ අරමුණු කියන එක දාන්න පුළුවන් වැඩි වශයෙන් මොනවටද? නීවරණ වලට. කුසල ධර්ම වෙතත් හිත දුවනවා. නමුත් වැඩිපුර දුවන්නේ භාවනා යෝගියගේ හිත එක්කෝ ලෝභයට අයත් ධර්මයකට, එක්කෝ ද්වේෂයට අයත් ධර්මයකට. එහෙම නැත්නම් සිතේ ආලස්‍ය භාවය, ගතේ ආලස්‍ය භාවය, නැත්නම් සිතේ සිතුවිලි වල ආලස්‍ය භාවයට දුවනවා. එහෙමත් නැත්නම් විවිධ වූ අරමුණු වලට, උද්ධච්ච කුක්කුච්ච කියලා කියන විවිධ වූ අරමුණු වලට දුවනවා. ඒ වගේම සමහර වෙලට නිශ්චය නැති අරමුණු කෙරෙහි දුවනවා. එතකොට මේ කොහොම දාන්න පුළුවන් නීවරණ? එතකොට ඔබේ හිත භාවනාවේදී යම් අරමුණකට ගියා නම් ඔබ කුටීර පහක් වගේ එකක් තමයි හිතින් නිර්මාණය කරගන්නවා. ඔන්න මට මේ වෙලාවේ කාමච්ඡන්දයක් ඇති වුණා. ඒක ඒ කුටීරයට දානවා. ඔන්න මට මේ වෙලාවේ මధుරෙක්ගෙන් වැළුවා. නැත්නම් මැස්සෙක් වහනවා. ඔන්න මට ව්‍යාපාදයක් ඇති වුණා ඒක අපිට. දැන් මේ මූලික කමටහන මෙහි කරමින් ඉන්න අතරේ. එතකොට ඔන්න නිත්‍රෝපගත ගතිය. සිතේ අලස භාවයක්, සිතවිලි වල අලස භාවයක්, සිත ගන්න අරමුණු සිතවිල්ලෙන් මෙහි කරන්න නැත්නම් සිතවිල්ලෙන් සිතවිල්ලක් හැටියට මතුවෙන අරමුණු සිතින් දැක ගන්නට මේකට අතර තියෙන අනුන්ගේ සමතතාවය ගැන මනස සිහියෙන් කමටහන තුල දින්නේ නැද්ද කියන එක වටහා ගන්න බැරි තරමට තීන මිද්දය එනවනම් ඔන්න තීන මිද්‍යාව කියලා අඳුර ගන්නවා. ඒ වගේම උද්ධච්ච කුක්කුච්ච විවිධ ආරම්මන ධර්මයන් මොනවා යම් කෙරෙහි හරි හිත විසිරුණා නම් අන්න උද්ධච්ච කුක්කුච්චේට වැටුණා කියන්නේ කුටීරයට අතුරු කරගන්න. විචිකිච්ඡාවත් එහෙමයි. එතකොට යම් කිසි කෙනෙකුගේ සිත ඇතුලේ මෙතන අකුසල කිව්වේ දැන් අපි අර්ථවත් කරගන්නේ මොකද්ද? නීවරණ කියන එකයි. තවත් විදිහකට කිව්වොත් අකුසල් මුල් කියන එකයි. තවත් විදිහකට කිව්වොත් අකුසල් නොවත් පව් කියන එකයි. ඒ කොයි එක වශයෙන් ගත්තත් කමක් නැහැ. හැම එකෙම කරන්නේ නිවන අහුරන එක. නිවන අහුරන. නීවරණ වලට මේ හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි පිටවත්. දැන් අපි භාවනාවට වාඩි වෙනකොටම අදිෂ්ඨාන කරන්න ඕන මගේ හිතේ මේ වෙලාවේ නීවරණ ධර්මයන් යටපත් වෙලාදී එක නීවරණ ධර්මයක්වත් මගේ හිතේ මේ වෙලාවෙ වෙන්නේ නැහැ. භාවනා කරගෙන යන මැදහරියේදී හිත හොඳින් එකඟ වෙනකොට හිත දිහා බලලා තීරණය කරන්න ඕන මගේ ළඟ නීවරණ හිවත් අකුසල එකක්වත් දැන් මතුවලා නැහැ. මගේ භාවනාව නිමාවට පත්වන තුරුම අකුසලයකට නැගී හිටින්න ඉඩ දෙන්නේ නැහැ. අන්න නොකල අකුසල නොකරන්න අයම් කියන්නේ ඔක. ඊළඟට තුන්වෙනි කාරණය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලික කරගත්ත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කුමනෝ කරුණක් ඇතුළත් වෙන්නේ කුසලයයි. කුසලයයි. යම් මොහොතක නීවරණ පරාජයටපත් වුණු නීවරණ යටපත් වුණු හිතේ පහළ වෙන යම්සි ස්වභාවයක් ඇද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් කරගෙන ඔන්න මට සම්මාදිට්ඨිය පහළ වුණා කියලා හිතනකොට හිතනවා අර භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු අද පෙර මාතුල පහළ නොවිච්ච කුසල් සිත දැන් අලුතෙන් පහළ වුණා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒ වගේම මම භාග්‍යවතුන් වහන්සේගේ සහ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ අසාධාරණ දීච්ච ධර්ම කාරණාව මට දැන් ප්‍රත්‍යක්ෂ වුණා. අපි හිතමු ක්ෂණිකානිත්‍ය පිළිබඳව කියලා. දැන් භාවනා යෝගියා භාවනා කරගෙන යනකොට එයාට වැටහෙනවා ඉසපටන් දෙපත් දක්වා සෑම පරමාණු අංශයක්ම එහෙම නැත්නම් සතර මහා ධාතු කොටසක්ම එහෙම නැත්නම් දෙතුන් කොටාශයක්ම හැම ක්ෂණයක් පාසාම නොනවති අතරක් නැතුව අනිත්‍ය ස්වභාවයට වෙනස්වීම ස්වභාවයට පත් වෙන බව මට වැටහුණා කියලා හිතනවා නම් අන්න තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම න්‍යාය අසාධාරණයට තිබුණා අසාධාරණගත ධර්ම දියුණුවා.
ඒකට ලොකු වෑයමක් ඕනේ. ඒකට කියන්නේ නොකල කුසල් කරන්න කළ කුසල් දියුණු කරගන්න. දැන් ඔබට යම්කිසි ගැඹුරු අදහසක් මේ චතුසම්පජාන්‍ය වීර්යය කියන එක හරහා ගොඩ නැගුණට ඇති කියලාම කල්පනා කරනවා. මොකද අනිත් පැත්තට ගත්තොත් මේක සරල ජීවිතයට සම්බන්ධ කරගන්නත් පුළුවන්. අපේ ජීවිතයේ යම් යම් අරමුණු දිනා ගැනීම සඳහා ලෞකික වශයෙන් බොහෝ ප්‍රාර්ථනා අපේ හිත තුළ තියෙනවා. නමුත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මට ගෙයක් දොරක් හදා ගන්න ඕනේ. ඒක බලාපොරොත්තුවක්. ඒ නිසා මම ටික ටික ඉතිරි කර ගන්න ඕනේ. ඔන්න දැන් එයා යම්කිසි වීර්ය සම්පන්න භාවයක් හිතේ ඇති කරගෙන එයා කල්පනා කරනවා මම මෙතෙක් බොහෝ අනවරත දෙයට විහිදම් කළා. ඒ නිසා මම දැන් මේ ගේ හදා ගන්න නම් මං අනවශ්‍ය දෙයට පස්තරකට වේවා අදුම් වැටියට වේවා එහෙම නැත්නම් වෙනත් ඔය පාටි දානේ වට වේවා බොරඳ දේවල් වලට අපි සල්ලි වියදම් කරන්නේ. එතකොට කල්පනා කරනවා මට මෙහිම හිතුවේ කවදාවත් ගෙයක් දොරක් හදාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම මගේ තියෙන සිද්ධ වෙච්ච අඩු නුඩුකම් එක අඩු කරගෙන මම ජීවිතේ නැගිටින්න උත්සාහ කරනවා. මට බැරි කමක් නැහැ. අන්න එතකොට අර කළ කුසල් නැති කර ගන්නවා වගේම අලුතින් කිසිම අකුසලයක් නැත්නම් පිළිහෙන කාරණාවක් වෙන අකුසලයේ කියන්නේ දක්ෂතාවයේ නැහැ කියන එකයි. අදක්ෂ වෙන්නට බලපාපු කටයුත්ත මෙතෙක් ඉෂ්ට කරගන්න බැරිව බලපාපු යම් තාක් පරිබෝධයක්ද ඒවා තමගේ පරිබෝධ වේවා අනුන්ගේ පරිබෝධ වේවා ඒවට එඩිටර් ලෙස මුණ දෙමි ලොකු වීර්යයක් හදවතේ දරමි තමහට පෙර පුරුද්දට බාර ගන්න කියනකොට බොන්නම හිතෙනවා නැත්තම් පිටක් බොන්න කතා කරනකොට යන්නම හිතෙනවා හිතේ ලොකු වීර්යයක් හදා ගන්නව නෑ මගේ අරමුණ මං ජීවිතයක් සකස් කරගන්න එක මටත් මගේ දරුවන්ටත් මගේ බිරිඳට ජීවිතයේ අන්තිම කාලේ කුලී ගෙවනවල ජීවත් වෙලා මැරෙලා යන්න බෑ අපට කියලා මට කියලා ජීවිතයක් හදා ගන්න ඕනේ ඒක තමයි මගේ වීර්යය මේකෙන් ලැබෙන අල්ප මාත්‍ර සුවයට වඩා අනාගතේ මම ගේ අදොරක් හදාගෙන ලබන සන්තුෂ්ටි ජීවිතයේ උදාර සත්‍යක් කියලා තනින් හිත යොමු කරගන්නවා එතකොට මම කිව්වේ චතුසම්පජාන්‍ය විදිහේ ලෞකික පැත්ත. මේක ඕනම කාරණාවකට පින්වත් ඔබට ආදේශ කරගන්න පුළුවන්. මට බෑ කීකින් එපා කිසි දෙයක්. ඕනෑකම තියෙනවා නම් පින්වත් ඕනෑම දෙයක් ඉෂ්ට කරගන්න පුළුවන් විදිහේ ධර්මතාවක් භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා. බලන්න එක ධර්ම කාරණේකින් එක පැත්තකින් නිවන් පිළිසෙන මාර්ගය විවෘත වෙනවා. තව පැත්තකින් ලෞකික ජීවිත මාර්ගය විවෘත වෙන හැටි බලන්න. පරාභව සූත්‍රය කියන්නේ මොකද්ද කියලා මගෙන් අහුවොත් මම කියනවා අකුසල් කියලා. පරාභව සූත්‍රයට ඇති අන්තාක් කාරණාවල් නැද්ද? ඔබේ ජීවිතේ පිළිහුණා නම් පිළිහුණේ අකුසලයට වැටුණා නම් වැටුණේ අරමුණු බලාපොරොත්තු ඔබගේ බිරිඳගේ දරුවන්ගේ ලෙහි ගිහින් විනාශස්ව භාවයට පත් වුණා නම් පත් උනේ. ඔය පරාභව සූත්‍රයේ කරුණිසානේ. එනම් මගෙන් අහොත් එතකොට කුසල් කියන එක මංගල සූත්‍රයේ කියවෙන්නේ. ව්‍යාකපද සූත්‍රයේ කියවෙන්නේ. සිනාලවද සූත්‍රයේ කියවෙන්නේ. පරන්දෙනකොට ඔබ දැන් සල්ලි ටික ටික තියෙන වෙලාවට ඉතිරි කරගන්නවා විතරක් නෙමෙයි. අත තිබ්බොත් වේදන් වෙනවා කියලා එක්ක පොතක දාගන්න. එක්ක ටික ටික වඩමුට්ටු එක රැස් කරගන්නවා. ඒකදලේක ගන්න පඩියෙන් ඉතුරු කරගත්ත ටිකෙන් ගල් ටිකක් ගෙනත් දාගන්න. ඊළඟට ලීසන් ටික ඇති කරගන්න. අන්න එතකොට තමයි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. මෙතෙක් නොතිබුණු දෙයක් දැන් ටිකෙන් ටික කොට නැගෙනවා. අන්න එතකොට ඔබ නොකල කුසලයක් හරියට කරගත්තා වගේ ඔබම දන්නේ නැහැ ඔබට මේක කරන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතය දිහා අපස්සට හැදලා බලලා හිතන්නේ නැද්ද? ඇද වැටිච්ච බිඳ වැටිච්ච තැන් ජීවිතේ මානසික ප්‍රශ්න නිසා, කායික රෝගාබාධ නිසා බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථා වුණ කරන්නේ නැති. එහෙම ඉඳලා පින්නත් ඔබ හිතනවා නම් ඇත්තට මටම හිතා ගන්න බෑ මම මේක කොහොම කළාද කියලා. අන්න බලන්න ඔබ ළඟම තිබිච්ච දක්ෂතාවය එවදු ආකාරද කියනක ඔබටම වටහා ගන්න බැරි වෙච්ච අවස්ථාවක් ගැන ඒ කතා කරන්නේ. ඒ නිසා අපිට අපේ ජීවිතේ දිනන්න බැරි දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න. මම නිතර ඔබට උගන්වලා තියෙනවා. හැම දෙයකම හිත මුලයි. හිතේ විවිධ ස්වභාවයන් අපි මේ විදිහට අඳුරගත්තොත් කිසි විටක අපේ ජීවිතය ලෞකික වශයෙන් උනත් ජය ගන්න බැරි කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නිතරම ධර්ම දේශනා කරන්නේ හැම දහම් කරුණක වගේම තියෙන්නේ උභයාර්ථ සංසිද්ධියට හේතු වන ධර්ම කාරණා. ඒ නිසා චතුසම්පජාන්‍ය වීර්යය තරම් දැන් භාග්‍යවතුන් වහන්සේ බලන්නේ ඒකම අනිත් පැත්තට කතා කරන්නේ ව්‍යග්ගපද සූත්‍රයේදී සම්පත්තියක් හැටියට. හැම සම්පතක්ම ලැබෙන කරුණු හතරක් දේශනා කරනවානේ. උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා,
කල්යාණ මිත්‍ර සම්පදා, සමජීවිකතා සම්පදා, සම්පatti උපදවන කරුණු හතරක්. ඒ කරුණු හතරමයි කියන්නේ කුසලයට. උත්තරණ සම්පදා කියන්නේ ඔය චතු සම්පජන්‍ය වීර්ය සමස්තයමයි. මේ වීර්ය සම්පන්න කොටස් හතරම ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එක පැත්තකින් අකුසලෙන් වළකින්න වීර්ය කරන්න ඕන. අනිත් පැත්තෙන් කුසලයේ වඩා වර්ධනය කරගන්නට මහන්සි ගන්න ඕනේ. තව පැත්තකින් ගත්තොත් ජීවිතේ පිරිහෙනයි කියන කාරණාවට ප්‍රතිපක්ෂ වෙන්නට නිතර හිත යොදවන්න ඕන. දියුණුව පිණිස හේතු බොදවන කාරණාවලට නිරතුරුව හිත යොදවන්න ඕන. එක තැනක හරි වීර්ය අඩාල වුණොත් ආරස්‍ය භාවය આવොත් අර ගොඩනගාපු මුළු වීර්යම ආපහු බිමට වැටෙනවා. හරි ක්ලේශන ගහේ නැගින කෙනෙක් වගේ. අකණ්ඩව වීර්ය කරේ නැත්නම් අඩක් දුර දියුණුවේ ඉහළට ගිහින් ඔන්න ඊට පස්සේ පිරෙන්න පටන් ගන්නවා. සමාජයේ මිනිස්සු බොහෝ විට යම් කාලාන්තරයක් තිස්සේ දියුණු වෙනවා. දියුණු වෙලා ඔන්න පිරෙන්න පටන් ගන්නවා. ඒක පිරුණාම ඒ හිතන්නේ කවුරුහරි අපිට හුණියම් කරලා ඒකයි අපිට මේ පිරීම. ඒකයි මේ ජීවිතේන සත්‍යයක්වත් yaadෙන්නේ නැත්තේ. ඒකයි අපිට ලෙඩ දුක් හැදෙන්නේ. ඒ වගේ බොළඳ මානසිකත්වයකින් යුක්තව අනුන් දිහා බලන්න එපා. නොපෙනෙන බලවේග දිහා බලනට වඩා වටින්නේ නම් Tamange හිත දිහා බලාගෙන ඉන්නේ. ලෝක ධර්ම දිහා බලාගෙන ඉන්නේ. දැන් ගෙදරක කෙනෙක් හදිසියෙ නරුණොත් අපි ඒ මැරිච් එක නා කවුරු හුණියම් කරලා දන්නේ. අහවල හේතු නිසා මරුණත් දන්නේ. නොඑක ආකාර නොපෙනෙන බලවේග දිහා බලනවා මිසක් ලෝක ධර්මතාවය දිහා බලලා හිත හදාගන්න අපිට වැටහෙන්නේ. ඒ නිසා මේ තතු සම්පජන්‍ය වීර්යය කියන කාරණාව ජීවිතේ හැම ශ්‍රේෂ්ඨයකටම වටිනවා. ඉගෙන කියා ගන්න දරුවෙකුටත් එහෙමයි. මට ගණිතය බෑ. මට ඉංග්‍රීසි බෑ. මට විද්‍යාව බෑ. අන්න අකුසලයට වැටෙනවා. බෑ කියන්නේ අකුසලට. ලෝකේ කෙනෙකුට ඕනෑකම නැත්නම් බැරි දෙයක් නැහැ. කල නැහැක්කක් නොමැත කිව්වද? එතකොට යම් කෙනෙක් නෑ මටත් පුළුවන්. ආවලාටත් පුළුවන් කියනවා නම් යාට දෙන්නත් මට වගේ හිතක් මමත් උත්සාහ කළොත් ක්‍රමවේදය හරියට අල්ලගත්තොත් මටත් ගණිතය පුළුවන්. මටත් ඉංග්‍රීසි භාෂාව පුළුවන්. මටත් විද්‍යාව පුළුවන්. මටත් තාක්ෂණ වේදේ පුළුවන්. අපි බෑ බෑ කියලා හිතාගෙන හිටියොත් අන්න අපි කවදාකවත් අපේ තියෙන දක්ෂතාවය ඉස්පතු කරගන්නේ නැහැ. හැම කෙනෙක්ම මිනිසෙකුට උපදින්නේ විශේෂ දක්ෂතාවයක් ඇති. කතාවට තහකිනෝ ලෝවින් එකෙක් එක දෙයකට වෙයි සමත. ඒකනේ දිව්‍ය ලෝකවලට වඩා බ්‍රහ්ම ලෝකවලට වඩා මනුෂ්‍ය ලෝකේ වටින්නේ. මනුෂ්‍ය ලෝකයේ සාරවත්යි හැම පැත්තකම දක්ෂයි. හැම පැත්තකම දක්ෂයි. යම් කිසි පැත්තකට හිත හරින් පුහුණු කරගත්තොත් කැමැත්ත ඇති කරගත්තොත් සම්දන්ජනයේ කැමැත්ත ඇති කරගන්න ඕන. වායමති වීර්ය වඩන. එහෙම වුණොත් චිත්තම්පක් ගන්නාටි සිත අරමුණ හිනගා ගත්තොත් අපිට බැරි කමක් නැහැ කිසි දෙයක් දිනන. ජීවිතේ හැම තේම ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් අපි දවතක් භාවනාමය පැත්තේ තියෙන සති සම්පජන්ණයට හිත යොමු කරලා බැලුවොත් භාග්‍යවතුන් වහන්සේ නිතරම හැම කටයුත්තක් කරනකොටම භාවනාව විතරක් නෙමෙයි ඒකත් ඒ විදිහමයි මනාලස නුවණින් විමසා බලන්නට අපට නිතර සිහි කරනවා. එතකොට නුවණින් විමසා බැලීම සඳහා භාවනාවත් උපකාරයි දැනුගත්කමත් උපකාරයි. එතකොට මේ දැනුගත්කමින් හෝ වේවා භාවනාවෙන් හෝ වේවා යමක් දිහා නුවණින් විමසා බලන්නට පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ඒකට කියන්නේ චතු සම්පජන්‍ය කියලා. කායानुපස්සන භාවනාවටයි මේක අයිති වෙන්නේ. සියලු කටයුතු වලදී ප්‍රඥාවෙන් යුතුව එම කටයුත්ත දිහා බලනවට කියන්නේ සම්පජන්‍ය භාවනාව කියලා. කොයියම් කටයුත්තක දුනත් ඒක සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව කායानुපස්සන සතිපට්ඨානයේ වඩන යෝගියාට ප්‍රධාන අංගයක් හැටියට තමයි වැඩෙන්නේ මේ අද අපි මාතෘකා කරපු මූලික කාරණාවේ මහත් වූ සම්පජන්‍ය කියන කාරණා. එතකොට සම්පජන්‍ය කොටස් හතරයි. ඔන්න හොඳට මතක තියාගන්න. එක සාර්ථක සම්පජන්‍ය. දෙක සප්පාය සම්පජන්‍ය. තුන ගෝචර සම්පජන්‍ය. හතර අසම්මෝහ සම්පජන්‍ය. ආයත් මතක් කරනවම සාර්ථක සම්පජන්‍ය, සප්පාය සම්පජන්‍ය, ගෝචර සම්පජන්‍ය, අසම්මෝහ සම්පජන්‍ය. මේ වචන වල පාලි නබුරුව ගැන ඔබෙච්චර බය වෙන්න එපා. අපි සරලව මේ ගැන කතා කරගත්තොත් අපිට මේ කාරණා හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. සාර්ථක සම්පජන්‍ය, සප්පාය සම්පජන්‍ය, ගෝචර සම්පජන්‍ය, අසම්මෝහ සම්පජන්‍ය කියන හතර නිකන් සරලව ගත්තොත් ගැඹුරට නොයා යම් කිසි කටයුත්තක් සාර්ථක කරගන්නේ කොහොමද?
දැන් මා කියවනේ අපිට ජීවිතේ ලෞකික ජීවිතේ තරමුණු තියෙනවා ලෝකෝත්තර ජීවිතේ තරමුණු තියෙනවා. දැන් මේ භාවනා යෝගී වශයෙන් ගත්තොත් මේ කතා කරන්නේ ලෝකෝත්තර අරමුණ ගැන. මගේ මේ අරමුණ නිවන් දකින්න එකයි. ඒ නිවන නම් වූ අරමුණ මම ඉෂ්ට කරගන්නේ කොහොමද? මගේ මේ අරමුණ විභාගයක් සමත් වෙන එකයි. විභාගයේ සාර්ථක ලෙස සමප්තිය දක්වා යන්නේ කොහොමද? මෙන්න මගේ බලාපොරොත්තුව අර මං කිව්ව විදිහට ගෙයක් හදාගන්න එක එහෙම නැත්නම් මොන හරි ජීවිතේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරගෙන ඒක සාර්ථක කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම අපිට හැම වෙලාවෙම ජීවිතේ අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ හරහා ජීවිතය සාර්ථකත්වයට කරගෙන යන්නේ කොහොමද කියන කාරණාවට ඉස්සෙල්ලා සැලසුම් හදන්න ඕනේ. රටක් වශයෙන් ගත්තත් පාලන බලයකට පැමිණිච්ච ගමන් කියනවා මෙන්න මේ සැලැස්ම. දැන් මේ දවස්වල අපිට ඉදිරිපත් කරන එක නම් තියෙන අනාගත සැලසුම්. මේ රටේ මේ ශේෂ්ඨවල මෙන්න මේ අභිවර්ධනයක් ඇති කරන්නට මම බලාපොරොත්තු වෙනවා කියලා එක එකනා ඒ අයගේ තියෙන සැලසුම් ඉදිරිපත් කරනවා. ඒක හරි වැදගත්. ඒකට ජීවිතේ ඔබට සැලසුමක් තියෙන්න ඕන ජීවිතේ. අපි හිතමු අපි දෙසැම්බර් මාසයේ 31 වෙනිදා හිතට ගත්තා නම් යම් සැලසුමක් මේ අවුරුද්දේ මේක ඉෂ්ට කරගන්නවා කියලා ඒ සැලසුම දිහා නැවත නැවතත් දැන් මාස 6ක් ඉක්මලා ගියා. බලන්න ඕන මම එදා තබාපු සැලැස්ම මං ඇති කරගත්ත අරමුණ මං කොච්චර දුරට සාධනය කරගත්තාද? කොච්චර දුරට බිඳ වැටුණාද? බිඳ වැටෙන්න හේතු මොනවද? සාර්ථක වුණා නම් සාර්ථක වෙන්න බලපාපු කාරණා මොනවද? කවුරුරටත් මට සාර්ථක ප්‍රතිඵලයක් කරා ළඟා වෙන්න ඕන නම් ඒ සාර්ථකත්වය කරා ළඟා වෙන්න කවුරුරටත් මං කළ යුත්තේ මොනවද? අපි හිතමු සුළුවට ආරම්භ කරපු කුඩා ව්‍යාපාරිකයෝ. ගාම කුඩා ව්‍යාපාරිකයෝ මධ්‍යම ප්‍රමාණයේ ධනවතුන් බවට පත් කරගන්න. කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් ආපහු හැදලා බැලුවොත් එයා මේ තැනට ආවේ කොහොමද කියලා මම අරමුණක් තියාගත්තා. ඒ අරමුණ නිතර පරීක්ෂා කරලා බැලුවා. අරමුණ වෙනුවෙන් මම නිරන්තරයෙන්ම කැප වුණා. ඒ නිසා මම සාර්ථක මිනිහෙක් වුණා. ඔබ ජීවිතේ සමහර දේවල් සාර්ථකව ජය ගන්න ඇති. ඒ සාර්ථකව ජය ගන්න ඔබට නොහිතාකර අභියෝග ජීවිතේට ඒකාන්තයෙන් එනවා. යමක් හැබෑ වශයෙන්ම ජීවිතේ සාර්ථක කරගත්තා නම් ඒ සාර්ථක කරගත්ත එක්කෙනාට අභියෝග නැත්තම් ඒක සාර්ථක ප්‍රතිඵලයක් දෙන්නේ කාටද? සාර්ථකත්වයක් කරාය ඕනෑම කෙනෙක් පිටපසින් එන එක තමයි බාධකය. ඒකේ ආලෝකයේ වඩාත් හොඳින් පේන්නේ ප්‍රාප්ති අන්ධකාරයක් තියෙන නිසා. ඒ නිසා අපේ ජීවිතේ පසුබිමින් තියෙන අන්ධකාරය නසාගෙන ජීවිතයේ ආලෝකය උදාපත් කරගන්න ඔබට අවශ්‍ය නම් ඔබ හැම වෙලාවෙම අඳුර ළඟ පලා දුවන්න එපා. අර කිව්වනේ අඳුරට බැනවෙන්න ඉන්න එපා එක පහනක් හරි දැල්වන්න කියලා. ඒ වගේ ජීවිතේ මට අහවල් දෙන්නේ එහෙම හිතලා ජීවිතේ තබන බලාපොරොත්තු ළඟ හිත බිඳවට ගන්න එපා. ඊට සමහර අය අපට පෙන්නනවා විවිධ මාධ්‍යවල ශාරීරිකව විවිධ දුබලතා තියෙනවා. නමුත් ඒ ශාරීරික දුබලතා එකක්වත් ගණනකට නොගෙන ඔවුන් සාර්ථක ප්‍රතිඵලය කරා ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරලා තියෙන අංග සම්පූර්ණ අතපය හතර තියෙන අයට බැරි සමහර දේවල් සමහර වෙලාවට අංගවල විවිධ අඩුපාඩුකම් අපේ පයේ අඩුපාඩුකම් තියෙන ජීවිතේ ජයග්‍රහණය කරලා තියෙනවා. සාර්ථක සම්පජන්‍ය කෙනෙකුට අරමුණක් තියෙනවා නම් බාධා ජය ගැනීමේ ආත්ම ශක්තිය තියෙනවා නම් බාධා නැග වැටෙන්නේ නැති ඉන්න පුළුවන් හැඟීම තියෙනවා නම් එයා සාර්ථක මිනිස්සෙක්. ඔබට ඔබේ ජීවිතේ දිහා බලලා සමහර සාර්ථක ප්‍රතිඵල දිහා බලලා බනහන ගමන් සතුට වෙන්න පුළුවන්. සමහරට ඔබේ ළමයි කුඩා කල මවට ළමයින්ගේ සම්පූර්ණ වගකීම බාර ගන්න සිද්ධ වෙන්නේ. ස්වාමියා අභාවයටපත් වෙන්නේ. නැත්තම් වෙනත් පරාඹුවක් කරා යන්නේ. මානසික වැටිලා ඔබ හිටියා නම් එහෙම අද දරුවෝ යම් තැනක නැහැ. දරුවෝ යම් තැනකට ගෙනන්න අර හිතනවා මම සාර්ථක මම ජීවිතේ කොහොමද අපි සංඝයා භාගයට එනකොට පැවිද්දෙක් නම් ඒ පැවිද්දා තමන්ට ආලෝකයේ පිණිස කටයුතු කරගත්ත පැවිද්දෙක් නම් එයා සාර්ථක පැවිද්දෙක්. අපි ජීවත් වෙන සම්බුද්ධ ශාසනයේ සමාජයේ හරවත් මෙහෙවරක් කළා නම් එයා සාර්ථක පැවිද්දෙක්. ඔබ ඔබේ ජීවිතයට ඔබේ කුලපවුලට ඔබේ ගමට ඔබේ රටට යම් මෙහෙවරක් කළ කෙනෙක් නම් ඔබ සාර්ථක මිනිසෙක්. ඔබ ජීවිතයේ බොහෝ දුක් කරදර ළඟ කඳුළු ළඟ නතර නොවි ජීවිතයේ අභියෝග ජයගෙන ඉදිරියට ගිය මිනිසෙක් නම් ඔබ සාර්ථක මිනිසෙක්. නොයේ කඩුල් හොඳුකම් ඇතිව ඉගෙන තියාගෙන සරසවිය දක්වා ගිහින් හොඳ රස්සාවක් කරලා අද අභිමානවත් තැනක ජීවිතේ පවත්වනවා නම් ඔබ සාර්ථක මිනිසෙක්.
සමහරට තමන්ගේ උත්සාහය නිසා විතරක් නෙමෙයි. දැන් අපි කතාවට අහලා තියෙන හැම සාර්ථක මිනිස්සෙක් පිටපසම බිරිඳක් ඉන්නවා කියන්නේ. සමහරට ඔබේ තනි උත්සාහයේ තනි කැපවීම නිසා නෙමෙයි. බිරිඳකගේ සම්පූර්ණ ශක්තිය නිසා. බිරිඳකට සම්පූර්ණ ස්වාමියාගේ ශක්තිය නිසා ඔබ දෙදෙනාම ජීවිතේ ජය ගන්නට සාර්ථකත්වයේ කරා යන්නට ශක්තිය ලබන්නේ. සමහරට මව්පියන්ගේ උත්සාහය මනමින් තේරුම් අරගෙන දරුවන් අර පිළිවෙස්ෙන් ඔවුන්ට කරන්න පුළුවන් උපරිම කැපවීමෙන් සාර්ථක කුරුළු කැදල්ලක් වැනි සුන්දර ගෘහ වස්තුවක් තුළ සුන්දර ජීවිතයක් අද ඔබ ගත කරනවා නම් අන්න සාර්ථකයි. හැබැයි යම් හේතුවකින් ඔබ කඳුල තුල නම් අද ජීවත් වන්නේ නෑ. මම වැටුණ තැනින් ආපහු නැගිටිනවා කියන වීර්යය හිතට ගන්න. ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබට සාර්ථක වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ සාර්ථක වෙන්නට උවමනා කරන ආත්ම ශක්තිය විතරයි. විශේෂයෙන්ම සරස්පක් තියෙන්න ඕනේ. මම මෙන්න මේ ශේෂ්ත්‍රය යටතේ මගේ ජීවිතය සාර්ථක කරගන්නවා කියන්නේ හැඟීම හිත තුළ ගොඩනගා ගන්න ඕනේ. අන්න සාර්ථක සම්ප්‍රදාය කියලා කිව්ව පළවෙනි කාරණේ ලෞකික පැත්තයි මම මේ කතා කරන්නේ. සප්පාය සම්ප්‍රදාය කිව්වේ මොකද එතකොට? දැන් සප්පාය වෙනවා කියලා අපි කියන්නේ නේද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සතිපට්ඨාන සූත්‍රයේ කෝජන පදයේ තමයි දේශනා. අපේ ප්‍රාග්ධනය නෑ. ප්‍රාග්ධනය ලක්ෂ කෝටි ගණන් තියාගෙන නෙමෙයි අද මිනිස්සු ධනවතුන් බවට පත් වුනේ. පින්නත් ඔබ අහලා තියෙනවා අපේ ජාතක පොතේ තියෙන කතාව කන මැරිච්ච බීගුණක් කෝටිපතියෙක් වෙච්ච මිනිස්සෙක්. සමහර වෙලාවට කෙනෙක් ණයට බුලක්කුවක් ටිකක් හොයාගෙන පාරායන තියාගෙන බුලක්කුවක් ටික විකුණලා ටික කලක් යනකොට පුංචි කඩ පොඩ්ඩක් අරගෙන ඔහු ක්‍රමක්‍රමයෙන් අභිවෘද්ධි කරා ගමන් කරන්න තමන්ට තියෙන දේ තුලින් වැඩ පටන් ගන්නවා. ගොඩාක් දේවල් අතට ලැබෙනකම් බලයි නැතුව තියෙන දේ තුලින් වැඩ පටන් ගන්නවා. සමහර වෙලාවට පුරාණ කාලේ අපට මතකයි අපි පුංචි කාලේ අපට එක පොතක් ඉවරනකොට තව පොතක් අරන් දෙන්න තරම් මව්පියන්ට වත්කමක් තිබුණේ නැහැ. ඒ කාලේ රාක්කල් දෙකේ දිග පාන් තිබුණා. ඒ පාන් උතාගෙන යනවා සුදු කොළ. ඉතින් අම්මා ඒ සුදු කොළ ටික හොඳට පිරිසිදු කරලා දිග ඇරලා හතරට නවලා ඒ කාලේ අද වගේ සීනි පොලිතින් පැකට් වල තිබුණේ සීනි රාත්තල සීනි බාගි ගේන්නේ. ඉතින් ගොඩක් හදලා ඒකේ තෙල් කාරණු තමයි ඒක ගැට ගහන්නේ. එනවා තෙල් කාරණු අරගෙන අම්මා ඒකට ගොනු කරලා අර පාන් ඔතාගෙන සුදු කඩහි හතරට හරි අටට හරි නමලා ඒක පාන් කැට්ටෙන් හිල් කරලා අපට තෙල් කාරණු දාලා දෙනවා. පුතේ පොතක් අරන් දෙන ගම්මි කියලා ගියාපා. ආන් එහෙම පොතක් අරන් දෙන්න වත්තම නැති උනාට තියෙන සම්පත් වලින් උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්න අපි එදා කටයුතු කළා. පරණ අම්මලාගෙන් පරණ තාත්තලාගෙන් අහලා බලන්න. ඔයාලට වාගේ සපත්තු දෙකක් යන්තම් ගෙවෙන්නත් ඉස්සෙල්ලා සපත්තු දෙකක් අරන් දෙන්න වත්තමක් තිබුණේ නෑ අපේ පරණ මව්පියන්. තමහට බාට දෙකක් අරන් දුන්නේ. ඒ බාට දෙකෙන් සමහර වෙලාවට එක අණ්ඩක් කැඩුනම ඒක අර බාට හිලට ආපහු දාලා අරනේ කටුවක් ගහලා අපි පුළුවන් උපරිම ගලක් පාවිච්චි කළා. අන්න අපි තිබිච්ච දේ වලින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට අපේ මව්පිය අපි හුරු පුරුදු කරපෑ. පොතේ අලුත් වරන් දෙන්නේ නැහැ. තියෙන පරණ එක අරගෙන පුතා ඉගෙන ගනිමු. ඒ වගේ අපට තියෙන්නේ මොනවද? තියෙන දේ අපට දියුණු වෙන්න ඕනේ නම් යමක් යම් කිසි සාර්ථක ප්‍රතිඵලයක් ලබන්න ඕන නම් අපි බලන්න ඕන අපට තියෙන සප්පාය කරුණු මොනවද කියලා. ඒ වගේම නිතරම ගෝචර සම්පදන්න කියන එකේ ලෞකික පැත්තක් තියෙනවා. Taman බලාපොරොත්තු වෙනවා නම් යම් කිසි අරමුණක් ජයග්‍රහණය කරගන්න නිරන්තරයෙන් මේක මෙනෙහි කරන්න ඕන. මම මගේ බලාපොරොත්තු අහවල් කාරණා ගමන ගියත් ඉදාගත්තත් අවදි වුණත් හැම මොහොතකම යම් කිසි කෙනෙකුගේ යම් බලාපොරොත්තුවක් නිතර හිතේ ජප වෙනවනම් ඒකට 아무තු ජීව ගුණයක් එනවා. ජීව ගුණයක් එනවා. ඒක හොඳට මතක තියාගන්න. කියන්නේ
එකදී අටවතාවක් ජීවම් කරන්න කියන නැවත නැවතත් කැමක් හිතනකොට හිතේ ශක්තියක් එනවා. ඒ ශක්තිය විශ්වයට මුසුවීමෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කර ගන්න පුළුවන් පින්වත්. ගෝචර සම්පජන්‍ය කියන එක ඒක අර්ථයක් තමයි. ඒක තමයි බලාපොරොත්තු වෙන දේ නිතරම හිතින් ගොදුරු කරගෙන ඉන්න ඕන. එතකොට යමෙක් යම් කිසි උදාහරණයක් වශයෙන් ගමු මෙහෙම මේ සර්පේ මැඩියෙක් අල්ලගෙන ඉන්නවා. ඉතින් තවත් මැඩියෙක් ඉස්සරහට ගියාට ඉදිරියෙන් ගියත් අර සර්පයාට අල්ලගන්න බෑ. මොකද එයා වෙන සර්පේ වෙන මැඩියෙක්ෙන් ගොදුරු කරගෙන ඉන්නේ. ඒ වගේ අපි යමක් ගොදුරු කරගන්න ඉන්නේ ඒකට පරිබෝධ කරන්න කාටවත් බෑ. ගොදුරු කරගත්ත දේ, ගෝචර කරගත්ත දේ සාර්ථක ලෙස ඉදිරියට ගෙනියන්න සඳහා එයා නිරන්තරයෙන්ම සිහි කරන්නයි කියලා කියනවා. කොයියම්ම කටයුතු කියනවා. එතකොට අපි කවදාවත් නැසිටින්න ගන්න අපේ පුතා යාළුවෝ නිසා විනාශ වුණා, අපේ මහත්තයා යාළුවෝ නිසා විනාශ වුණා එහෙම කියන්නේ නැහැ. මොකද එහෙම කියන්නේ සිද්ධ වෙන්නේ එයාට ගොදුරක් නෙමෙයි. එයා ජීවිතේ අරමුණක් ගොදුරු කරගෙන නැහැ. අපි අර නිදිමත දිනවනම් කට්ලියේ දින්ද යනවා කියලා කතාවක් තියෙනවනේ. ඕනකම තියෙනවා නම් හැම වෙලාවෙම ගොදුර ඒක නම් ආන්ගේ ගොදුර ජයග්‍රහණය කරගන්න පුළුවන් අතුරු කිසි දෙයකට කිසි කෙනෙකුට අපි වෙනස් කරන්න බෑ. ඒ නිසා කවදාවත් අධිගුණයන් නිසා අසුහකට වහන නිසා අනිකුත් අන්ධකාර නිසා පිරුණා කියන මේ බොළඳ මානසිකත්වයට එන්න එපා. වැරද්ද තියෙන්නේ අපි පිළිහිච්ච එකේ අපි අපේ අරමුණ අපි ගොදුරු කරගෙන. ගොදුරු කරගත්තා නම් අපි කාටවත් මොන බලවේගයකටවත් වටන්න බෑ. අපිට නැගී හිටින්න පුළුවන්. නැගී හිතීමේ ශක්තිය අපි ළඟ තියෙනවා. ඒ නිසා ගෝචර සම්පජන්‍ය කියලා කිව්වේ ලෞකික ජීවිත පැත්තේ මම දැන් ඉස්සලා කතා කරගෙන යන්නේ ඒ කාරණාව. ඊළඟට හතරවෙනි කාරණාව මම කිව්වා අසම්මෝහ සම්පජන්‍ය. අසම්මෝහ කියලා කියන්නේ සිහි මුලාවෙන් කටයුතු නොකළ යුතුයි. හැම වෙලාවෙම අපේ සිහි කල්පනාව නැතුව ගියොත් එහෙම නැත්නම් අපි මෝහයෙන් මුලා වුණොත් අසම්මෝහ කියලා කියන්නේ එතකොට මෝහයෙන් මුලා නොවුනොත් මෝහයෙන් මුලා වුණොත් අපි ආශාවන් පසුපස ලෝබදිනවා. මොකද ආශාවන් වලට අතවරන ප්‍රධාන සාධකයේ මෝහයයි. ඒ මෝහය පසුපස්සේ ගමන් කළොත් අපිට අවශ්‍ය දේ පැත්තක තියෙද්දි අනවශ්‍ය දේවල් තමයි අපි කරගහගෙන තියෙන්නේ. යථාර්ථයේ මූණ දෙනවා වෙනුවට බොළඳ හුදු විශ්වාස කරෙහි අපේ මනස යොමු කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර මම කියපු සියලු දේ පැත්තක තියෙද්දි කෙනෙක් හිතනවා නම් විභාගයට දේවාලට ගිහිල්ලා බාරයක් වුණාම විභාගේ සමත් වෙයි කියලා අන්නේ යගේ මොහය. දැන් ඊළඟට මොන යම්ම කාරණයක හෝ දෙවියන්ට අපේ ජීවිතේ වගකීම් බාර දෙනවා නම් ඒකත් මොහයක්. අහවල් බෝධියට මම බාරයක් වුණා. ඉතින් ඒවා එක්තරා ප්‍රමාණයකට අපේ මනස හදා ගන්න කරන දේවල්. මිසක් අපේ ජීවිතේ බාර ගන්න කවුරුවත් නෑ බුදුහාමුදුරුවෝ වදාළා. ඒක හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. වියත් වැදගත් සම්භාවනීය පින්නතුල ජීවිතේ වගකීම් කිසියෙකුට බාර දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ කෝහිනාතෝ පරෝසියා. අත්තනාව සුදන්තේන නාකල්ලබති දුර්ලභං. මට පිහිට තියෙන්නේ මමමයි. මට නොපෙනෙන කිසි බලවේගයක් මට පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒ පිහිට පතාගෙන කෙනෙක් ඉන්නවනම් එයා මෝහයේ අන්ධකාරයට ගිලිච්ච කෙනෙක්. ඒ නිසා මෝහයෙන් නුඹුණාව ඉදිරියට යන්න පුළුවන් නම් කවුරුත් ඊර්ෂ්‍යා කළා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙයි. අහවලා හෝඩියන් කරලා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා. ඔය විදිහට තුන් කල්ම බලමින් මිනිස්සු මානසික වශයෙන් වැටෙන්නේ මෝහයෙන් නිසානේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ජීවිතයක ලෞකික අභිවෘද්ධිය උදාපත් කරගන්නත් ඉතාම වැදගත් ධර්මතාවයක් තමයි මේ අසම්මෝහ සම්පජන්‍ය කියන කාරණාව. දැන් අපි බලමු කායානුපස්සනාව කෙරෙහි එවත් භාවනාව කෙරෙහි සම්පජන්‍යය කොහොමද යෙදෙන්නේ කියලා. එහෙනම් ඒකේ පළවෙනි කාරණේ සාර්ථක සම්පජන්‍ය. යමක් කරන්න අදහස් වුණාම ඒ භාවනා යෝගියා කල්පනා කරන්න ඕන. ඒ කිරීමෙන් වැඩක් වේද නොවේද කියලා විමසා බලන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ යම් කිසි හිතට එන අරමුණක් බාහිර අරමුණක් කමටහන් නොවන අරමුණක් දිහා බලාගෙන ඉන්නවා. සමහර මිනිස්සු බලන්න සමහර මනසේ වර්ධනය යන ගැටලු ගත්තම දවස් 30ෙම එකම හිතින් ඒ දිහා බලාගෙන ඒකම කල්පනා කරනවා. ඒක භාවනාවක්ද? ඒක භාවනාවක් නෙමෙයි. ඒකවල සමහර භාවනාවට කියලා වාඩි වෙලා මොනවා හරි ජීවිතේ වර්ධනය යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දිහා බලාගෙන ඒකම කල්පනා කරමින් ඉන්නවා. එතකොට භාවනාව සාර්ථකද? සාර්ථක නැහැ. එහෙනම්
අර සරල ජීවිතේ කිව්වා වගේම යමක් කරන්න අදහස් වුනහම ඒක කිරීමෙන් මට වැඩක් වෙනවද නැද්ද කියලා කල්පනා කරන්න ඕන. දැන් අපි අවසරයක් සරල පැත්තට යමු. දැන් එක දවසෙත් වැඩ රාජකාරී කීපයක් තියෙනවා. දැන් ඉලන්දාරියෙකුට හෙට වර්ත සුද්ධ කරන්න ලැබෙන දවසේ ඉඳලා තාත්තත් එක්ක යම් කිසි ගොවිතැනක් බතක් කරන්න සිද්ධ වෙනවා හෙට වර්ත සුද්ධ කරලා. ඔය යාළුවෝ ඇවිල්ලා කතා කරනවා මේ සංගීත සම්දර්ශන කරලා බලන්න යන වරේ. එයා කල්පනා කරනවා මේ ගමනේ අනේකෙන්ද මට ප්‍රයෝජනය අද ගෙදර නැවතිලා සුවසේ නිදාගෙන උදේ තාත්තගේ වැඩට හන්දි වෙන එක උදව් වෙන එක උපකාර වෙන එක අපට වඩා ප්‍රයෝජන. මොකද්ද වැඩියෙන් ප්‍රයෝජන? එතකොට යමක් මෙන්න මේ ගමන යාමෙන් නැත්නම් මේ කටයුත්ත කිරීමෙන් මට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද බැරිද කියලා එයා කලින් විමසලා බලනවා මගේ කටයුත්ත සාර්ථක කරගන්න දේ විතරයි මම නැමෙන්නේ කියලා නිරන්තරයෙන් මෙයා සිහිපත් කරනවා. භාවනා යෝගී කොසින් ගන්න පළවෙනි ප්‍රයෝජන. දෙවෙනි එක සප්පාය සම්පජාඤ්ඤනේ. කල්පනා කරනවා මම යමක් කළොත් යමක් කරන්න පටන් ගත්තොත් මම වඩන කමටහනට ඒක සැප පිණිස වේද නොවේද කියලා බලනවා. ඒක සප්පාය සම්පජාඤ්ඤය කියලා කියනවා. දැන් සමහරට මෙහෙම හිතමුකෝ. භාවනා යෝගියේ හොඳ වැඩකට යෙදුනත් ඒක තමන්ගේ කමටහනට හේතුවක් නෙවෙයි නා. දැන් උදාහරණයක් විශාල ලෙස ජනයා රැස් වෙන තැනක අපි හිතමු බණක් දේශන ධම්ම දේශනාවක් සිදු වෙනවා. ඒ ධම්ම නැසීමාදී යහපත් කටයුතු සඳහා වුවත් යාමින් තමන් වඩන කමටහනට හානියක් වෙනවා නම් දැන් අපි හිතමු ආනාපාන සති භාවනාව වඩන්නේ. දැන් එයා මේ විශාල පිළිස් රැස්ෙන් කරකට යනවා ටික විනෝදාත්මක බණක් අහන. දැන් එයාට කමටහනට එකකින් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි සප්පාය කිව්වේ මගේ කටයුත්තට මෙන්න මේ ගමන යාමෙන් මට යම් ප්‍රයෝජනයක් ලැබෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න කිව්වා. තුන්වෙනි කාරණේ කිව්වා බෝධන සම්පජන්‍ය. යමෙකුට දැන් භික්ෂුවකට නම් පින්ඩපාත හැසිරීම ආදීයේදී පවා තමන්ගේ කමටහනට ඒ පින්නපාත ගමන අන්තරායක් වෙනවනම් ඒ ගැන කලින් විමසලා බලන්න ඕනි. නුවණින් විමසලා බලන එකට කියනවා ගෝචර සම්පජන්‍ය. කොහොමද? සමහර විටක පිළිපිනිස ගමන් කරලා දායක කාර්කාදීන්ට ධර්මදේශනාදී කරලා ආපහු ආරාමයට වඩිනකොට කමටහන අමතක වෙන්න පුළුවන්. හරති නපච්චහරති කියලා එකට කියන්නේ. එතකොට මොකද ඒකට කියන්නේ හරති නපච්චහරති. යනකොට කමටහන අරගෙන යනවා හරති කියන අරයි යනවා. නපච්චහරති ආපහු වෙනකොට කමටහන අමතක වෙනවා. ඒ වගේම තව සමහර විට පිළිපිනස යනකොට මේ උදාහරණයක් මේ කියන්නේ. බඩගිනි වේදනාවෙන් යුක්තව බිහිදුමු පින්නපාත යනවා කියන. ඒ පින්නපාත යනකොට බඩගින්න බහුන නිසා, පිපාසය බහුල නිසා, ශාරීරික හොඟක් වේද නිසා කමටහන වඩන්නේ නැතුව ගිහිල්ලා වඩන්දර ආපහු එනකොට කමටහන වඩමින් ආපහු එනවනම් ඒකට කියනවා නහරති පච්චහරති. නහරති කියන්නේ හරති කියන්නේ ගෙනියනවා කියවනේ. නහරති ගෙනියන්නේ නැහැ. පච්චහරති. පච්චහරති කියන්නේ අරගෙන එනවා. තව පියවරක් වාග්ිතුනන්ට වදාරනවා. පිළිපිනස යන විටත් එන විටත් කමටහන මෙනෙහි නොකරන තැනත් අන්නේ ගෝචර කරගෙන නැහැ කමටහන. ගෝචර සම්පජාඤ්ඤේ නැහැ. එයාට කියන්නේ නහරති නපච්චහරති. නහරති නපච්චහරති. ගෙන යන්නෙත් නැහැ කමටහන නැත්නම් කමටහන මෙනෙහි කරගෙන යන්නෙත් නැහැ කමටහන මෙනෙහි කරගෙන එන්නෙත් නැහැ. ඒ වගේම තවත් යෝගාවචරයේ භාග්‍යවතුන් දේශනා කරනවා පිළිපිනස යන විටත් ආපහු එන විටත් කමටහන වඩමින්ම යාමින් කරන යමික් ඇද්ද එයාට දැන් ඔබට පුළුවන් පාලි වාක්‍යයක් කියන්න පුළුවන් න ප්‍රයිම් කළාම අදහස් දෙනවා හරති පච්චහරති අරගෙන යනවා පච්චහරති ආපසු දෙනකොට කමටහන අරගෙන එනවා එහෙම නැත්නම් මෙනී කරමින් එනවා එන්නත් මේ විදිහට අරමුණක් ගෝචර කරගන්න එක්කෙනා භාවනා යෝගී නිරන්තරයෙන් හරති පච්චහරති යාමින් කරනවද යම් කිසි කටයුත්තක යෙදෙනවද නිදා ගන්නවද අවදි වෙනවද කතා කරනවද හැම ක්‍රියාවකදී අඩු වශයෙන් වැසිකිලි සිල් කරන විටදී පවා තමන් යම් කමටහනක හිත පිහිටුවලා තියෙනවනම් ඒ කමටහනම හෝ එසේත් නොවේ නම් තමන් ඒ මොහොතට කරන ක්‍රියාව ගැන හෝ සිත මෙහෙවා සිත යොමු කරගෙන ඉන්නට ඕනේ. එතන විවිධ ඉරියව් පවත්වනකොට මේ සක්මන විතරක් නෙවෙයි විවිධ ඉරියව් පවත්වනකොට ඒකට ඉරියාපත භාවනාව කියලා කියන්නේ ඒකට කායානුපස්සන භාවනාවේ කොටසක් මම මේ ඉරියව්ව මේ වෙලාවේ පවත්වනවා. දැන් වාඩි වෙලා ඉන්න මම වාඩි වී ඉන්නවා.
දහම් දේශනා මම දහම් දේශනවා දහම් මාසන ඔබ දහම් මාසනවා දැන් ඔබේ ඉරියව්ව මේකයි අන්න ඉරියව්ව දෙස බලාගෙන තමන්ට එකවර වැඩ දෙකක් ඉතින් කරන්න බෑ බණ අහන එකක් වෙන මෙනෙහි කරනවා ඉරියව්ව මෙනෙහි කරන එකක් වෙන මෙනෙහි කරනවා එතකොට ඔන්න දවසක් ආලින්දක වාසික මහා පිස්ස කියලා ස්තවලයන් වහන්සේ නම පිනුපිනස අනේන දෙකේදීම අර මං කියාපු විදිහට කමටහන වඩනවා ඒ කමටහන මෙනෙහි කිරීමේ සිහිය නිසා තාම හිමින් තමයි ගමන් කිව්වේ. ඒ මොකද පය ඔසවනවා, පය යවනවා, පය තබනවා, ඊළඟ පය ඔසවනවා, ඊළඟ පය යවනවා, තබනවා. එච්චර විතරක් නෙමෙයි. මේ සක්මන් භාවනාව පින්නන්නේ විස්තර කරන්නට මේ වෙලාව නෙමෙයි. නමුත් එයා මෙනෙහි කරන්න ඕන ඔසවනවා, යවනවා, තබනවා කියන විතරක් නෙමෙයි. මම යනවා. යන්නේ කවුද? යන්නේ කෙසේද? යන්නේ කෙසේද? චිත්ත කිරිය වායෝ ධාතුව විසින් මෙහෙවනු ලබන මම පය ඔසවනවා යවනවා තබනවා. එතකොට මේක චිත්ත කිරිය වායෝ ධාතුවේ කාර්යය. සිත වායෝ ධාතුව සමග එකතු වෙලා දෙන නිවේදනය අනුව මගේ ශරීරය චලනය වෙනවා. මේ යාමින් ඉරියව්වට පමණක් නෙමෙයි. ඉඳගෙන සිටිනවා නම් ඉඳගෙන සිටින්නේ කවුද? ඉඳගෙන සිටින්නේ සම්මුතිය වශයෙන් මමයි. ඇත්තට විඳගෙන ඉන්න කෙනෙක් ඉන්නවද පරමාර්ථ වශයෙන්? නෑ. සිව් මහා ධාතු කොටසක් විඳවා තියෙනවා. කවුරු විසින් ඉන්නවා තියෙන්නේ? දෙවියෙක් විසින්ද බ්‍රහ්මෙක් විසින්ද නෑ. චිත්ත කිරිය වායෝ ධාතු විසින්. මෙන්න මේ අවබෝධයෙන් යුක්තව තමයි නිරන්තරයෙන් කමඨහන වඩන්නේ. කවුද? ආලින්දක වාසී මහා පිස්සාම. ඉතින් බොහෝම හිමින් මේ මනස සිහියෙන් එක්ක පියවරෙන් පියවරටම උන්වහන්සේ අවධානය යොමු කරනවා. ඇතැම් විට උන්වහන්සේ නොදැනුවත්වම නැවතී සිටිනවා. ඒ මොකද බැරි වෙලා හරි වෙන අරමුණකට හිත ගියොත් උන්වහන්සේ වහාම හිත නගා ගන්න ඕන අරමුණට. හරති පච්චා හරතිනේ. පිටව ගිය අරමුණ වගේම ආපහු එනකොටත් ඒ අරමුණ රැක ගන්න ඕන නිසා උන්වහන්සේ මනසින් යුක්තවම ඉන්නවා. ඒ නිසා ටික වෙලාවක් නවතිනවා. මෙහෙම වඩින මහතිස්සාම්දුරුදුට සමහර කුඹුරු කොවිතන් කරන අය හිතනවා උන්වහන්සේ පාර හොයා ගන්න බැරුව වෙන්නේ නැත්නම් වල නැවතිලා ඉන්නේ. මං උලා වෙලා වෙන්නේ. දැන් පිටුනට ඔබට තේිනවා නේද කොයිතරම් සංසුන් ගමනක් යන්නද ඉතනේ සැකසහිතව හිමින් ගමන් කරන්නේ මොකද කියලා කල්පනා කරන අනිත් අය. උන්වහන්සේ තරම් ඕනකමින් යාමින් කරන විදිහදී බව කමඨහන් වැඩු බව සම්පූර්ණ කරන නිසා නොබෝ දිනකින් මානින්දක වාසී මහතිස්සාම්දුරු මහරහත් පදවියට පත් වුණා පින්වත්නි. මේ හරණ පච්චාහරණ කම්මඨහනේ ආනිසංස පිළිබඳව බොහෝ කරුණු පින්වත් ඔබට කියා හදා දෙන්න තියෙනවා කාලේ ටිකක් වේගෙන් ගත වෙච්ච නිසා අන්තිම හතරවෙනි කාරණයට කෙටියෙන් පිවිසුනොත් හොඳයි කියලා මම හිතනවා. ඒකට කියන්නේ අසම්මෝහ සම්පදාන්න සියලු ඉරියව් පැවැත්මේදී සිහියෙන් යුක්තව ඉරියව් පවත්වනවාට කියනවා අසම්මෝහ සම්පදන්නේ කියලා. ඒ කොටස් තුනකට බෙදෙනවා මූල පරිඥා සම්පදන්නේ ආගන්තුක සම්පදන්නේ සහ තාවකාලික සම්පදන්නේ කියලා. අපි ඊළඟ ධර්ම දේශනාවට ඒ කරුණු සම්බන්ධ කරන බලාපොරොත්තු ගොඩනගා ගනිමු. අද දවසට අපට ලැබෙන කාල විරාමයේ මේ පොබණක් වන නිසා අද දවසේ මා ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළා වගේ අපේ එන් සිරිසෝම මහත්මයා සෝමලතා මහත්මිය කියන දෙපළ වාර කීපයක් මේ පූජා භූමියට පැමිණෙමින් මේ ධර්ම දේශනාවේ දායකත්වය අපේ දායකත්වයේ ස්වාමීනි අසවල් අරමුණ අපරණ තියෙන කියන කාරණාව සිහිපත් කළා. අද දහවල දානමය මහා පින්කමේ දායකත්වයේ දරන්නත් කල්පනා කළේ එම සදහවත් සම්බුදු පිළිස මේ ස්ථානට පැමිණිලා මෙහි පැවැත්වෙන ආගමිකවත් පිළිවෙත් දිහා බලලා මට දානමය ලක්ෂණේ එක්කම දීගත්තොත් හොඳයි කියන පෝජ කරගත්තොත් හොඳයි කියන අදහස මූලික කරගෙනයි. ඉතින් මා නැවත සිහිපත් කරනවා 26 වෙනි වියේදී හදිසි අන්තරකින් අභාවයට පත් වෙච්ච නීෂා ගමගේ සෙනෙහබර එකම දියණියගේ අභාවය නිසා 2026 වෙනිදාට යෙදුන දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙනයි මේ පින් අනුමෝදනාව සම්පූර්ණ කරන්නේ. ඒ නිසා ඒ ආදරණීය දියණියට භව කතරේ නිවන් දක්නා මොහොත දක්වා ආයුර්ණ සපබර ප්‍රඥා ලැබමින් සිව්පසනාවෙන් අඩුවක් නොවන්නට අද මේ ධර්ම දේශනාන්තයේ
දොළොස් පරිස්කාරයක් පූජා කිරීමට සූදානම් කොටගෙන තිබෙනවා. ඒ උතුම් පූජාවේ අප්‍රමාණ ආනිසංසයෙන් අවශ්‍ය සකල සම්පත් සංසාරික ජීවිත චාරිකාව පුරාවට ලැබේවා. ඒ වගේම හෙට දවසේ 13 වෙනි දවස් දිනට ජන්මදිනයේදී තිබෙන සිරිසම මහත්මයාට ආශිර්වාද කිරීමත් සෝරතා පින්වත් මහත්මියගේ බලාපොරොත්තුවයි. ඒ වගේම ගරු දේශකයන් වහන්සේ හැටියට අපට සියලු මහා සංඝරත්නයටත් මෙහි වැඩෙන මෙහෙණින් වහන්සේලාටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් කරමින් සුජීවත් හැමදෙන දුක් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙනයි අද මේ උදාර පින්කමේ දායකත්වය දරන්නේ. ඒ ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. ඔබ දෙපළට පරම සුන්දර ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින්කම පාරමිතාවක්ම වේවා කියලා අනුස්ථාන කරනවා. ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. මෙතෙක් පාමුල ධර්මානුශාසනාවයි නිමවට පත්ුනේ සති සම්පජාන්නේ. බොහෝ දෙනෙක් තුල නැතම් අපේ ජීවිත තුල අපි බොහෝ වෙලාවට අතපසු කරන නැත්නම් අපි අපේ ජීවිතේ අනිත් පසට යොමු කරගන්න අවස්ථාවක් තමයි මේ සතියකින් තොරව සිහියකින් තොරව නුවණකින් තොරව කටයුතු කිරීම. ඒ නිසා කොතරම් ජීවිතේට බාධා ඉදවෙනවා. කොතරම් ජීවිතේ විනාශමුඛයට ගෙන යනවා. එතෙන් විට අපි නොසිතූ දේවල් වලට මුහුණ දීමට අපිට සිදු වෙන්නේ මේ නිසා. ඒ නිසා ධර්මානුකූල අවබෝධයකින් ධර්මානුකූල ඇසකින් මේ දෙස බලවත් වීම ජීවිතේ කොතරම් සාර්ථක කරගන්න පුළුවන්ද? ඒ උදෙසා මෙම දේශනාව විවහල් වේවා. උතුම් ධර්මානුශාසනාවෙන් දැස් කළ කුසලයන් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේට නිර්වාණ අවබෝධයේ පිණිසම පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබාගෙන ඉන්පසු භාවනාව සම්බන්ධව, නීවරණ සම්බන්ධව, සති සම්පජානනය සම්බන්ධව තවත් අපේ හිතේ මතුවුණු ගැටලු සාකච්ඡා කරමු. පාමුල සමගයි සම්බන්ධ වන්නේ මේ පාමුල අපූර්ව වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ සතිය පිළිබඳ සම්පජානනය පිළිබඳ විශේෂයෙන්ම නුවණ සහ දැනුම අවබෝධය මේ හැම දෙයක්ම ජීවිතයට කොතරම් බලපානවාද ජීවිතේ සාර්ථකත්වයට නිසා. එතන විට අපි නුවණ යොදන්නේ වැරදි දෙයකට නම් අපේ අවබෝධයේ තියෙන වැරදි දෙයකට නම් අකුසලයකට නම් ඒ ජීවිතයට හානිදායක වෙනවා වගේම කුසල පාක්ෂිකව මේ දේවල් දියුණු කරනවා නම් වඩනවා නම් ඒ තුල අපේ ජීවිතේ කොතරම් සාර්ථක වෙනවා. ඒ නිසා එක පැත්තකින් භාවනාව නීවරණ මේ සියලු දේවල් එක්ක අද දේශනාව තුළදී කරපු විග්‍රහය අනුශාසනාව ලෝකෝත්තර පැත්තට ඒ වගේම ලෞකික පැත්තට ලෞකික ජීවිතයට මහා වටිනාකමක් එක්කලා දේශනාවක් වුණා. ඒ නිසා ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම කොටාශය ශ්‍රවණය කළේ. අතමුන් තමන්ගේ ජීවිතයේ ඇති අඩලුහුඩුකම් හඳුනා ගන්නට මේ ධර්ම දේශනාව විවහල් කර ගන්නට ඇති. ඒ වගේම එතනින් නවතින්නට එපා හඳුනාගත්තු ඒ අඩලුහුඩුකම් හදා ගන්නට ඒ තුළ තවත් අරමුණක් ඉදිරියට තබා ගමන් කරන්නට ඔබට ශක්තියක් මේ ධර්ම දේශනාව. අනේ පසින් අවබෝධයෙන් යුතු පිරිසක් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ලෝකෝත්තර ඉතින් එයාගේ භාවනාව වැඩි දියුණු කරගන්නට තමන්ගේ සතිමත් භාවය ඇති කරගන්නට හිතේ තිබෙන එකඟතාවය තවදුරටත් වැඩි කරගන්නට ධර්මානුකූලව ජීවිතය හැදගස්වා ගන්නවා වගේම මේ ධර්ම මාර්ගයේ උතුම් වූ මාර්ගඵල ධර්මයන් කරා යොමු වන්නට මේ ධර්ම දේශනාවේ කාරණා බොහෝසේ විවහල් කරගන්න අපට වාසනාව උදා වුණා. අපි ධර්මයේ සාකච්ඡා කරමු තවත් සාමාන්‍ය ජීවිතයට ධර්මයේ ගලපා මේ ධර්ම කාරණා තුළ අපේ හිතට නැගුණු ගැටලු අපි හඳුරන වහන්සේ අනුසාරයෙන් වහන්සේගේ අනුශාසනා ලැබමින් අපි නිවැරදිව හදාගනිමු, හඳුනාගනිමු, අවබෝධ කරගනිමු. ඒ සඳහා ඔබ සූදානම්ව සිටින මොහොතේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට අපි සැරසෙන මොහොතේ අන්තවාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේව මෙතෙන් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි හඳුරන්නේ දැන් සාමාන්‍ය ජන ජීවිතයේදී අපි කියන්නේ අපට හොඳ පසුතුරන් ලැබිලා තිබෙනවා. නැත්නම් අපේ ජීවිතේ මිනිස් ජීවිතයක් ලැබිලා ඒ ජීවිතේ බොහොම හොඳින් අපිට ලැබිලා තිබෙන්නේ අංගපසදියන් සාර්ථකව ආබාධ වලින් තොරව ලැබිලා තිබෙන්නේ ජීවිතේ විඳින්න කියලා තමයි සාමාන්‍ය ජන විවරය අපි කියන්නේ. ජීවිතේ විඳින්නවන පසුතුරන් වලින් ඇහෙන් දක්න දේවල්, කනින් ඇහෙන දේවල්, දිවෙන් රස විඳින දේවල්, ස්පර්ශයෙන් මේ ආදි වශයෙන් අපි ඒ ජීවිතේ විඳින්නට ඒවා ඉවහල් කරගන්නවා. මේ පංච ඉන්ද්‍රියන් තුලින් අපි ගන්න අරමුණු ඒ සතහා අපේ ජීවිතේ ඉවහල් කරගන්නවා කියලා ඒ තුල විඳින්නට අපි ජීවිතේ සලස්වා ගන්නවා කියලා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන්.
ඒතර අපි හඳුන්නේ මේක මේ පසින්දුරන් පිනවා ස්වභාව ධර්මයේ විඳින්න ලැබුණු මේ අපේ මනුෂ්‍ය භවය නැත්නම් අපි අංගපසඟ එලෙසින් යොදා ගැනීම තුළ ධර්මානුකූලව වැරැද්දක් අපි කරන්නේ. පසින්දුරන් පිනවීම තුළ අපි හැම විටම හික්මීම නැත්නම් අපේ ධර්මානුකූල ඔබ වහන්සේලා පහදලා දෙන විදිහට ඒවා කෙලෙස් වලට යොමු නොකොට යම් ධර්මකට කෙලෙස් වලින් යම් කෙලෙස් මූලික සිතකට ඒවා යොමු වුණත් ඒවා නැවත නැවත නිවැරදි කරගෙන යාම තුළ ඔය රස විඳිනේ නැත්නම් ජීවිතේ විඳීමට බාධාවක් ඇති වෙනවා. ඒකෙන කාරණේ පහදලා අද සාකච්ඡාවේ ආරම්භය ලබා දෙන්න. මොකද අපි නැත්නම් මේ ජීවිත තුළ මේ කටයුතු කරන ආකාරය දිහා බැලුවාම ජීවිතේ විඳිනවා කියලා විඳවන මට්ටමකටපත් වෙනවා. ධර්මානුකූලව මේ කාරණාව කෙරෙහිව වහන්සේ අද දවසේ පිළිතුරක් ලබා දෙන්න සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න. අවසරයි ස්වාමීන් තිලවග ශාන්තිනායක භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සරණින් ධර්මයේ උතුම් මාර්ගෝපදේශකත්වයේ තුලින් ආර්ය සංඝ රත්නයේ සුභාශිර්වාදයේ තුලින් පින්වත් ඔබ හැමතෙම ජීවිතේ විඳින්නට ජීවිතය ජය ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය මා පළමුවෙන් ප්‍රාර්ථනා කරමින් ඒ අනුසාරයෙන්ම ප්‍රශ්නයට පිළිතුරු සපයන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකාණු යෝගය හා අට්ඨකිලමකාණු යෝගය කියලා අන්ත දෙකක් දේශනා කළ බව හැම බෞද්ධයෙක්ම දන්නවා. ජීවිතයේ විඳිනකොට විඳින ජීවිතය කම්සපෙහි අන්තයට ගමන් කොට විඳින්නට කල්පනා කරනවා නම් ඒක පරිහානිකර ලක්ෂණයක්. සාසව දෘෂ්ටි. උදාහරණයක් වශයෙන් ගත්තොත් කාමච්ඡන්දෙහි අන්තයට යන කෙනෙකුගේ ජීවිතය ඒකාන්තයෙන්ම පරිහානියටපත් වෙනවනේ. පසින්දුරන් නිරන්තරයෙන් පිනවීම සඳහා ගන්නා වූ වෑයම නිරන්තරයෙන් පරිහානියට කාරණාවක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම දැන් අෂ්ටාංග උපෝසත සීලයේදී කතා කරන නට්‍ය ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විදේපද ධාරණ මණ්ඩන විභූෂණාඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාසයකට දින 4ක්වත් මේ පංචකාම සම්පත්තියෙන් වින්දනය කිරීමෙන් ජීවිතේ විඳින්නට ඕනේ කියන කාරණාව කල්පනා කරමින් එයින් අත්මිදී වින්දනය කරනවා නම් සබ්බං රසං ධම්ම රසං දිරති. දහම් රසයේ ජීවිතේ වින්දනය කරන්න පුළුවන් නම් ඒ ජීවිතේ සමබර ජීවිතයක්. ඒ වගේම තවත් අපිට හොඳට පැහැදිලි වෙන තැනක් තමයි ගිහියෙකුගේ ජීවිතේ විඳින්න තියෙන එකක් තමයි. නමුත් නිවනට පරිභෝජයක් නොවන විදිහට ජීවිතේ විඳින්න පුළුවන් නම් ඒක තමයි භාගතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ධාර්මික වින්දනය. කාමේසු මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමසප්ප නිවනට පරිභෝජයක් නොවන ආකාරයෙන් වින්දනය කරන එක ගිහියෙක් සමාජ සත්‍යයක් හැටියට කළ හැකි කළ යුතු දෙයක්. ඒක විරෝධී නැහැ. සමාචාරයක් තියෙනවා. සමාචාරයක් තියෙනවා. එතකොට ධර්ම විරෝධී භාවයටපත් වෙන කෙනෙකුගේ ජීවිතය නීවරණ ධර්ම ඉස්පතු වෙන ආකාරය. ඊළඟට අපි හිතමු යම්කිසි පංචකාම සම්පත්තිය පිළිබඳව කැමැත්තෙන් අගතියට යනවා කියන්නේ. ඒකට කියන්නේ තණ්හාගතියනේ. එතකොට ඒ තණ්හාගතියට යන එකන අගතිගාමී වෙනකොට ඒකාන්තයෙන්ම ජීවිතේ පිරිනවනවා. එතකොට යම්කිසි මදමාවතක හිත පවත්වා ගනිමින් ජීවිතේ වින්දනය කරලා කමක් නැහැ. දැන් ඇසට ලස්සන රූපයක් දැක්කම ඒකේ ආස්වාදයේ විඳින්න ඕනනේ. ලස්සන තියෙන විඳින්න. එතකොට නමුත් ඒ වින්දනය කරන තැනම නැවතිලා හැමදාම එකකින් නීරස භාවයක් කරනකොට තවත් එකක් වින්දනය කරන්න උත්සාහ කිරීමෙන් හැමදේම අවධානයේදී අර වින්දනයෙන් දැක්ක පිළිකුල යම් කරකදී ජීවිතය නීරස කරන්න හේතුවක් වෙනවා. ඒ නිසා ජීවිතය අවබෝධ කරගන්නත් ඕන විදිහ නැතරේ. මොකද විඳින්නේ මොනවාද? කොහොමද ජීවිතය අවබෝධ කරගන්නේ විඳින්නේ මොනවාද? රසයක් විඳිනවා. ඒ රසය හේතු වලින් හටගත්ත රසයක්. එහෙනම් හේතු වලින් හටගත්ත රසය ඒකාන්තයෙන් යම් මොහොතක හේතු අනිත්‍ය වන නිසා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. රසයක් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා කියන්නේ ඒක නිරස වෙනවා. එතකොට නිරස වෙන විට ධර්මයතාර්ථය වැටහුණු බව තේරුම් අරගෙන ආස්වාදයක් වශයෙන් විඳින්න ඕනේ. එතකොට භවගාමී සංසාරයේ දිගින් දිගටම රස වින්දනය භාග්‍යවතුන් වහන්සේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් තණ්හාවෙන් අයින් වෙච්ච තර තමයි නිස්සාරණය දේශනා කරන්නේ. තණ්හක්ඛය නිරෝධෝ නිපාතං. එතකොට ජීවිතේ විඳ ඉන්නටම නෙමෙයි මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනේ. විඳීමේ අන්දවසක නවතින්න ඕන. නවතින්නේ ආදීනව දැක්ක දවසක. නැත්නම් අපි සසර යනවා. ඔව්. එහෙම නැත්නම් තණ්හක්ඛය නිරෝධෝ නිපාතං කියන එක අපිට මේ භවෙදී සාධනය කරන්න බැරි වෙනවා ජීවිතේ. ඉතින් අපි ඒ තත්ත්වයට යනකොට සමහර විට ඔබ හිතනවා ඇති අපි කොහොමද එහෙම කරන්නේ ගිහියන් විදිහට අපි
අපේ ජීවිතයේ විඳින එක පැත්තක විදීම තුල අපේ ජීවිතයට සතුටක් ලැබෙනවා. ඔය කියන උපේක්ෂාවෙන් අපේ ජීවිතය දිහා බලන නැරතනක හිත පවත්වාගෙන මේ කටයුතු කරන්න බැරි වේවිද කියලා යම් කෙනෙකුට දැනට ඇති. ගිහි ජීවිතයත් ගත කරනකොට ඒක කරන්න පුළුවන් සම්බරව. ඒ කියන්නේ වහන්සේ කියන විදිහට යම් තාක් මට සෝවාන් ඵලය දක්වාවත් හිත වඩන මට්ටමකට ගිහි ජීවිතය තුළ කටයුතු කරන්න පුළුවන්. ඔව් ඉතින් තුලනාත්මකව කටයුතු කර ගැනීමයි අවශ්‍යයි. යම් කෙනෙක් රසයේ තුලනාත්මකව බලන්නේ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳගෙන රසය විඳින්නේ නැත්නම් එයා අන්තයට වැටෙනවනේ අනිවාර්යෙන් කාමසුකල්ලිකාණ යෝගයේ. ඒ කාමසුකල්ලිකාණ යෝගයේ විහිදුවේ දෙලෝ පරිහානියටම කාරණාවක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ යම්කිසි කෙනෙකුට දකින්න බාන්න ඔක්කොම අනිත් අය ළඟ තියෙන දේවල් ගෙදර ගෙදර පොරව ගන්න හිතෙනවා. ඒකට මේ මිනිස්සේ ආර්ථික වශයෙන් පරිහානියටපත් වෙන්නේ නැහැ. දැන් එතකොට යම්කිසි ස්වාමි දේවියක් ගත්තොත් ඒ ස්වාමි දේවිය තමන්ගේ ආශාවන් පාලනය කරගෙන නැත්තම් දකින්න දෙක ඉඳලා මිනිස්සුන්ව කරදර කරනවා නම් ගෙදර පරිහානිය උදා වෙනවා කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑනේ. ඉතින් ඒ වගේ කාමිකත්වයේ බොහොම තුලනාත්මකව පවත්වන්නේ යන්නේ ජීවිතය උගක් සුන්දර කරගන්න පුළුවන්. ඔබ වහන්සේ සප්පාය සම්පජන්‍ය පිළිබඳව සිහිපත් කළා. අපි තියෙන දේන් යැපෙන්න උත්සාහ කරන්නේ නැති ස්වභාවයක් අපේ ජීවිතයේ තියෙන. හැම විටම අලුත් දෙයක් හොයන්නට අර වහන්සේ කිව්වා වගේ තවත් සෑහීමකටපත් නොවි තව දේවල් රැස් කරගන්නට අපි උත්සාහ කරනවා. ඒ තුල රැස් කරගන්නේ මේ භවයට පමණයි. ඊළඟ භවයට රැස් කරගත යුතු දේවල් ගැන අවධානය යොමු කරනවා අඩුයි. පින කුසලයේ රැස් කරගන්න තිබෙන අවකාශ අහුරා ගන්න වටපිටාවක් තමයි අපි බොහෝ වෙලාවට දකින්නේ. අපි හැමෝම අවශ්‍යතාව පසුපස හඹා යාම තුළ යම් ආකාරයකට මේ කෙනෙකු ඒ මට්ටමකට පත් වුණාට පස්සේ සරල දිවියකින් තොරව කටයුතු කිරීම තුළ තමන්ගේ ජීවිතය අහුරා ගන්නවා වගේම සරල දිවියක් තුළ ධර්මානුකූලව කොහොමද අපි කටයුතු කරන්නේ ධර්මානුකූල ජීවිතයක් තුළ සරලභාවයටපත් නොවි අපිට කටයුතු කරන්න හැකියාවක් තිබෙනවා. ඒකේ සාමාන්‍යයෙන් අපි අල්පේච්ඡ ජීවිතයක් කියන්නේ අල්පේච්ඡ ජීවිතය පත් නොවි ධර්මානුකූලව කටයුතු කරන්න පුළුවන්. කෙනෙක් ධනයෙන් වැඩි වෙනවා නම් බලයෙන් වැඩි වෙනවා නම් ඒ තුලත් අපිට සරල ජීවිතයට හසුරවන්නට හැකියාවක් තිබෙනවාද? ඇත්තෙන්ම අපි එකිනෙකාගේ ජීවිතය තුළ ජීවිතේ පවත්වාගෙන යාමේදී තමන්ගේ මට්ටම පරිමෙලින් තේරුම් ගන්නවා. දැන් ඔබට උදාහරණයක් වශයෙන් කිව්වොත් සමජීවිකතාව. දැන් සමජීවිකතාව විතර කරන තැන තියෙනවා උදුම්බ රක්කාදිතෙක් වෙන්නත් එපා. ඒ කියන්නේ දිගුල් ගහට නැගලා සියලු දිගුල් ගිනි කඩලා කොටසක් විතරක් අරගෙන අනිත් ඔක්කොම මෙතන දාලා විනාශ කරගන්නත් එපා. එතකොට අමරිතුකාම නොකාමරෙන්නෙක් වෙන්නත් එපා. අපට තියෙන්නේ මෙන්න මේ මෙච්චරයි ඒ ප්‍රමාණයෙන් මම ජීවත් වෙනවා කියන අදහසින් එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වත්කම් තියෙන ප්‍රමාණය විවිධයිනේ. ඒතකොට අපිට වඩා වත්කම් තියෙන කෙනෙක් යන වාහනේ දිහා බලලා මටත් එබඳු වාහනයක් ඕන කියලා මම ෆිනෑන්ස් කරලා වාහනේ අරගෙන ෆිනෑන්ස් ගෙවා ගන්න බැරනකොට වාහනේ ඉස්සුවොත් අන්න ඊට පස්සේ පයින් යනකොට හැම මොනසෙම අහන මොකද පයින් අනේ ෆිනෑන්ස් එකේ වාහනේ ඉස්සුවා කියන්නේ ඒක කියා ගන්න බැරුව දැන් හිතෙනවා. ඒතකොට මිනිහෙක් තමන්ගේ අත ඇති වත්කම් ප්‍රමාණයට ජීවිතේ වැයශේෂය හදා ගන්නවා හැම වෙලාවෙම. එහෙම වුණාම මිනිහෙකුට අර මම කියපු ආයුර්වේදයේ සම්බෝධිවත් වෙනවා නම් නොකමරන්නේ වෙන්නේ නැහැ මුල් කරමිනියෙක් වෙන්නේ නැහැ. මිනිහ සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා සුන්දරව. බොරු කියන්න ඕනෙත් නැහැ. බොරු කියන්න ඕනෙත් නැහැ. සප්පාය සම්පජන්‍ය. මට තියෙන්නේ කොච්චරද එතනින් මම යැපෙනවා කියන දන්න එක තමයි සප්පාය සම්පජන්‍ය කියන්නේ හොඳම අර්ථ නිරූපණය. අපි හඳුනන දැන් ඉගෙන ගන්න ළමයි ඉන්නවා ළමයි පොතේම තමයි සමහර ළමයි. ඒක අපි අර සාමාන්‍යයෙන් කියන පොත්ගුල්ලෝ කියන. එහෙම මට්ටමේ දරුවෝ අපි දකින්න සමාජයේ අධ්‍යක්ීම් නෑ වුණට ඕන් විභාගයේම පමණ ආරම්භ කරගන්නේ ඒක තමයි ඉලක්කයම වෙලා තිබෙන්නේ. විභාගයේ සමත් වුණා ඊට පසුව ප්‍රායෝගික දැනුමටදී සාමාන්‍ය සමාජයේ අධ්‍යක්ීම් පැත්තේ බොහොම අඩු මට්ටමක ඉඳලා ජීවිතය වංශගත අවස්ථාවන් අපි දකින්න අපේ හැමෝටම. වහන්සේගෙන් දැනගන්න කැමතියි භාවනාවට යොදාගෙන. භාවනාව තුළ කමඨහන් ලබාගත යම් අරමුණක් වෙනුවෙන්ම හිත යොමු කර ගැනීම තුළ ඒ ලැබෙනා වූ සතිය නැත්නම් සම්පජාන්නේ ඒ තුළ කොහොමද සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනකොට ඒක ඉවහල් කරගන්නේ කියන කාරණේ. අර මා මුලින් කියපු කාරණා වගේ සාමාන්‍ය ජීවිතයේදී යම් ආකාරයේ සමාජයට අනුගත වීමට සමාජයේ දේවල් හඳුනා ගැනීමට ඒ අධ්‍යක්ීම් තුළ ක්‍රියාත්මක වීමට භාවනාව තුළ ඒ කාර්මුණක් කරා ගොස් ඒ කෙරෙහිම අවධානය යොමු කිරීම තුළ හානියක් වෙනවා. ඔව් ඒක දෙතුන්ටක් කර දාලා බලන්න ඕන එකක්. දැන් කර්ණිමෙත් සූත්‍රයේ කියන තීක්ෂණ කරා නිසින්නවා සයානවා යාවතස්ස විගති විදු ඔයිතන් සතින් ගදෙපේ. හැම දෙයක්ම ගන්නකොට 100ෙන් යුක්තව කරන්න. හොඳයි. දැන් අපි බලමු උයනවා. අම්මා කෙනෙක් ලෑල්ල දිහායි පීයේ දිහායි බලන්නේ නැතුව කොළමෙල්ලු ලියුවොත් මොකද වෙන්නේ?
අතපය කපා ගන්න පුළුවන්. ඇඟිල්ලකට. ඒ කියන්නේ මේ කෙරෙහි සිහිය නැති වුණොත් කටයුත්ත අසාර්ථක වෙනවා. ඒතර භාවනාව කියන්නේ කමඨහනක යොදාගෙන හිත තියා ගන්නවා කියන එක නෙමෙයි. කරන්නේ යම් ක්‍රියාවද වතුර ටිකක් නානවා වතුර නානවා කියන හැඟීම. හිතේ දරාගෙන ඒ නෑමේ ක්‍රියාව කරනවා. අර ඉස්සර අම්මලා වී පොළනකොට වී කොටනකොට ඒ කමඨහනක් කරගත්තා මේ කියලා. කමඨහනක් කරගත්ත හැම ඉරියව්වක්ම හැම වැඩක්ම එකක් නෙමෙයි. සබ්බත්තක කර්මස්ථාන ජීවිතේ හැම වෙලාවෙම වඩන්නට ඕනේ. නිින්දට ගියත් එහෙමයි, අවදි වෙලා හිටියත් එහෙමයි, ගමනක් ගියත් එහෙමයි, කතා කළත් එහෙමයි, ගොවිතැනක් බකට් කරගත් එහෙමයි. ඒ කරන කටයුත්ත පිළිබඳ සිහියේ කිසි බාධාවක් නැහැ. ගෘහස්ත ජීවිතේ දෙහෙම සාර්ථකයි. ඔය උතර වරද්දගෙන තියෙන ආනාපාන සතිය කියලා ගත්තොත් සක්මන් භාවනාව කියලා ගත්තොත් එහෙම දැන් පුළුවන් ද ගෙදරක ඔය අපි මම කතා කරපු ආලින්දක වාසී තිස්සහම්තුරු වගේ මේ මුළු තැන්ගේ පටන් ගන්න ඉක්කොප්පදක් සෝමියාවනි තබම් කියන්නේ. ඒක කරන් බැහැමුණොත් මේ ජීවිතය අසාර්ථකයි. මට මේ ඉක්මනින් එන්න බැරිද කතා කරාම කියලා මුටික් කන්න වෙනවනේ එහෙම වුණා. ඉතින් ඒ නිසා මේ වැදගත් වෙන්නේ කරන ක්‍රියාව වේගයෙන් කරනවද එමින් කරනවද කියන කාරණාව නෙවෙයි ඒ පිටත සිහියෙන් ඉන්නවද. දැන් අපි හිතමු කුස්සියේ කරා ඉස්තෝපුර දුවගෙන මේ හැමදාම තියෙන බඩු මුට්ටු. පාය වැදිලා බඩු මුට්ටු වීස් වෙලා ගිහින් රමුණුත් වීස් වෙලා වැටෙන්නේ නැද්ද? මොකක්ද නැතුණාම සිහිය නැතුණාම. එතන මේ අහවලට තියෙනවා කියන එක දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු උරා නිදාගෙන හිටියා විදුලිය විසර්ජි වුණා. දැන් කරවල යන්නත් ඕන. ඔය අගේ මිනිස්සු යන්නේ හැප්පෙන්නේ නැත්නම් මොකක්ද තියෙන්නේ තාම? මෙතන මේ බාහන් දෙවියෝගේ සිහිය තියෙනවා. එහෙම සිහිය නැතුව යන්නේ නැතර හැප්පෙනවා. ඒ කියන්නේ මිනිස්සු කියනවා මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. ඒක මේ කතාවේදී බොරු වෙනවා. ඇත්තටම බොරුවක්. මේ හැම මොහොතකම හැම දෙයක්ම සිහියෙන් කරනවා නම් එච්චරයි වැදගත් වෙන්නේ. එහෙමයි. ඒ හැමෝටම එතකොට සමතය දැන් විදර්ශනාවක් වගේ නැත්නම් ලෝකෝත්තර පැත්තට එනකොට ඒ තරමක් වෙනස් ආකාරයකට හසුරවන්නට අවශ්‍යතාවයක් තිබෙනවා. ඔව් ලෝකෝත්තර පැත්තට එනකොට කටයුත්ත මැද හරියදී අපි ඒ විදර්ශනාවට හැරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා රැය වෙනකම් වැඩ කරනවා. ඇඳට නිින්දට ගිය වෙලාව තියෙනනේ අන්තිම තත්පරේ අන්න නිින්දට යන අන්තිම වෙලාවෙදි හිතනවා උදේ පටන් ගත්ත මම හැන්දෑව වෙනකම් මේ කටයුතු වල යෙදුණා. ඒ ගත වුණු හැම ක්ෂණයක් පාසාම මම මරණයට ලං වුණා. අනිත්‍ය ස්වභාවයටපත් වුණා. දැන් උදේ හිටපු මම නෙමේ දහවලට හිටපු මම නෙමේ හැන්දෑව. අන්න විදර්ශනාව යොදාගන්නේ ඕනෑම දෙක කෙලවරටයි. දැන් මේ භාවනා මාර්ගයේදී දැන් බුදුගුණ භාවනාව කරනවා නම් භාවනාව සමාප්ත කරන වෙලාවෙදි තමයි නාම රූපයගේ ශරීර අනිත්‍ය ක්ෂණයක් පාසා නාම රූප ධර්ම දිවිදිගේ ආදි වශයෙන් මෙහෙය කරන්නේ. එදා විදර්ශනාවට හැරෙනකොට කටයුතු කරන අතරදී විදර්ශනාවට හැරෙන්නේ නැහැ. ඒකට වෙනම වෙලාවක්. මම කතා කරන්නේ ගෘහස්ත ජීවිතයේ කියන. දැන් කමඨහනක් වඩාගෙන සක්මන් කරන එකන පළවෙනි පියවර තියලා දෙවෙනි පියවර තියනකොට ඉස්සල පියවර තබපුවන මම නෙමෙයි දෙවෙනි පියවර තබන්නේ කියලා විදර්ශනාවට හැරෙන්න පුළුවන්. ඒක භාවනා යෝගී කාර්යය. නමුත් ගෘහස්ත ජීවිතයේදී ඒක විදිහට කරන්න බෑ. අපි නම් එතකොට සමතෙන් විදර්ශනාවට අපි හැරෙනවද ඉබේ හැරෙනවද? يعني අපි ඕනකමින් හැරෙනවද නැත්නම් ඉබේ මේ සමතය තුල විදර්ශනා වැඩිම තුල විදර්ශනාවට යොමු වෙනවද? ඔව් දැන් උපචාර අර්පණ සමාධි කියලා කොටස් දෙකක් තියෙනවා. ධ්‍යානයේද නගාවස්ථාව උපචාරයි. ධ්‍යානෙත් නැගගත් අවස්ථාව අර්පණාවයි. අර්පණාවන්ගේ කෙලවර මා දැන් ත්‍රිලක්ෂණ මෙනෙහි කළ යුතුයි කියලා ඕනෑකම මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉබේටම විදර්ශනාවට හැරෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ධර්මානුකූලව කටයුතු කරන කෙනෙක් භාවනාවට යොමු කෙනෙක් ඒක එකඟතාවයක් එක්ක දැන් ආධ්‍යාත්මිකව මම ලෝකෝත්තර පැත්තේ මේ ධර්මානුකූල ජීවිතය තුළ මේ නිෂ්ඨාවන් කරා යන්නට මාර්ගය හදා ගන්නවායි කියලා වෙනම මේ සඳහා යොමු වෙනවා. ඔව් මම කියන්නේ විදර්ශනා කියන්නේ විමසීමෙන් දර්ශනය කරනවා කියන එක. එතකොට දැන් විමසීමෙන් දර්ශනය කරන්නට නම් හැම මොහොතකම විමසීමෙන් දර්ශනය කරන්න බෑ. ඒකට අවිස්ථාන කරලම විමසීමෙන් දර්ශනය කරන්න විදර්ශනා කරනවා. විදර්ශනාව යනු ත්‍රිලක්ෂණය දැකීමමයි. ත්‍රිලක්ෂණය දකින්න කරන් හිත ඒකාන්තයෙන් ඉතර බර කරන්න බෑ. ඒකට යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සමතරනවා. එහෙමයි. අපි පසුගිය සතියේ දෙක්කසනහස ලංකාවේ දෙන්නේ. පාසා සිසුවෙක් සහ සිසුවියක් ප්‍රේම සම්බන්ධතාවයක් මත මහවැලිගතට කරලා සියදිවි හානි කරගන්නවා. මේ අර වහන්සේ අද දේශනාව තුළ මේ සාර්ථක එතකොට සප්පාය ගෝචර සම්මෝහ මේ ආදී මේ සම්පජන්‍යයන් තුළ මඟ කළ විග්‍රහයත් එක්ක මා වහන්සේගේ වෙනසක් නෙමේ කාරණාව පිළිබඳව Facebook පිටුවල නැත්නම් සමාජ මාධ්‍ය තුළ කතා වුණේ රූපවාහිනිය තුළ ක්‍රියාත්මක වන්නා වූ මේ විවිධාකාර ටෙලිනාට්‍ය ඇසුරු කොටගෙන ඒ තුළ හිත ඒ වෙනුවෙන් යොමු කර කටයුතු කිරීම නිසා ඇති වුණු තත්වයක් මත
ඔවුනේ පිළිබඳ අර ගෝචර කරගන්නේ ජීවිතවල හැඩරුව නිසා මේ තත්ත්වයට පත් වුණා කියලා බොහෝ සෙයින් කතා කරනවා. ඇත්තටම එතකොට අපි ඉන්න සමාජයේ පරිසරයේ අපි මේ ක්‍රියාත්මක වෙන විවිධ පරිසරයන් තුළ ඒවා ඉවහල් වෙනවාද කෙනෙකුගේ ජීවිතයට එතකොට ඒ තුළ ක්‍රියාත්මක කිරීම තුළ මේ සම්පජන්යෙන් තොරව කටයුතු කිරීම තුළ ඒ වගේ තත්ත්වයකට පත් වී පිටකටක් තිබෙනව නේද කියලා මේ තවත් අපිට පසක් වෙනවා නේද? ඔවුන් හැඟීම් වලට යටත් වෙච්ච පිරිසක් නුවණින් ජීවිතේ උත්සාහ කරන්න පුළුවන් වුණා නම් ඔවුන්ගේ ජීවිතය මේ ජීවිතයේදී මිලසින් සියලු විහාරි කර ගැනීමෙන් මොකද්ද ලබා ගන්න ජයග්‍රහණය. ඒක තේරුම් ගන්නට පුළුවන් වුණා නම් ජයග්‍රහණය ලැබෙන මාවත ඕක නෙමෙයි. ඒ දෙන්නට කවුරුට ඉවසා දරාගෙන ඉන්න තිබුණා නම් අවුරුදු 16 අවුරුදු 15 ළමයි දෙන්නේ නේ. එතකොට කොච්චර ළමා වියද? ඒක නව යෞවන වයසේ කියලා කිව්වොත් කමක් නැහැ. එතෙන්වත් ඇවිල්ලා නැත්නම් මේ කුඩා දරුවෝ දෙන්නෙක් නෙමෙයි. මේ දෙන්නට මව්පිය සමහරට පොඩුකල බලපෑම් කරන්න ඇති. ඉතින් මේගොල්ලෝ බොළඳ දැන් ඉහළ මට්ටමේ ඉඳලා බලන අපට පේනවා ඒක හරි බොළඳ වැඩක් ජීවිතේ. නමුත් ඒ අය දිහා බලනකොට ඒක බොළඳ නැහැ. ඒක යථාර්ථය කරගන්න. එතකොට නුවණ නොවැඩුණු එකන බොළඳදී ඉහළදී ලෙස දකින්නවා ඉහළ ඉන්න එකන යා බොළඳදී වශයෙන් දකින්නවා. ඒ ළමයිට ඒ අවබෝධය ලබා නොදීම තමයි. ඒ කියන්නේ සම්පජන්න්නේ ඒ කියන්නේ වයස් මට්ටම අනුව නැත්නම් කාලයක් අනුව ලැබෙන අත්දැකීම් අනුව වෙනස් වෙනවා සම. ඔව් දැන් ඒගොල්ලෝ හිතුවා සාර්ථක සම්පජන්ය. මේක තමයි සාර්ථකම දේ. සප්පාය කොහොමද ඒක කරගන්නේ? අපි දෙන්න මොහොතට බලමු. එතකොට ඊළඟ අර සාහරණ වගේ ඊළඟ ආත්මභාවවලත් අපිට එකතු වෙන්න ලැබෙයි. ඒක සියලු විහාන කරකතම දෙන්නම යක්ෂයෝ නුලපදී. එහෙමයි. ඒ තරම් භයානක දේශයක මෞපිය පිළිබඳ දේශයක විශේෂයෙන් ඒ මෞපියන්ට පාඩමක් උගන්වන්න හිතලා අපිට බාධා කරපයි පාඩමක් උගන්වන්න ඕන කියලා හිතලා තමයි ඒ සියලු විහාන කරගෙනම කරන්නේ. ඒගොල්ලෝ ගොදුරු කරගන්න ගෝචර සම්පජන්‍ය ඒගොල්ලෝ ගොදුරු කරගන්න තියෙන ඥාන ප්‍රමාණයනේ. එහෙමයි. බුද්ධි ප්‍රමාණයනේ. ඒකට ඒගොල්ලන්ට ඊට වඩා එහාට හිතන්න උපදෙස් ලබාගෙන නැහැ. උපදෙස් ලැබිලත් නැහැ සමහර විට. අනිත් එක උපදෙස් දෙන අය ටිකක් තරවට කරලා උපදෙස් දෙන්න ගිය ළමයි හිතුවක්කාර වෙනවා. ඒ කියන්නේ සමබරව මේ දේවල් කෙරෙහි හොඳ අවබෝධයකින් මේ කටයුතු කරන්න ඕනේ. ඔව් දැන් මව්පියෝ ගොඩක් ආලා ගන්නලා නවත්තන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට එතෙන්දී ළමයා ද්වේෂ සහගත වෙනවා යන්තරේ. අපේ අතර හොඳ අවස්ථාවක් වහන්සේ කියන විදිහට උපදේශනය කියලා වෙනම ක්‍රියාත්මක වෙනවා රටේ උපදේශන කටයුතු සිදු කරන වෙනමම පිරිස් ඉන්නවා. ඔබ වහන්සේ කියන්නේ දෙමව්පියන්ට උපදේශනයේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මේක හරිය වර්තමාන සමාජයේ විවිධ ප්‍රශ්න වලට මේ තත්ත්වය හේතු වෙලා තිබෙන නිසා කොහොමද දෙමව්පියන් විදියට නැත්නම් වැඩිහිටියන් විදියට කටයුතු කිරීමේදී උපදේශනය සමහරවිට තමන්ගේ පෙර අත්දැකීම් එක තමන්ගේ ජීවිතයේ විඳපු අතීත අත්දැකීම් එක ඒ විදිහට තමයි හැදගෙන්න ඕන කියලා ඒ විදිහටම මම කරන්නේ. හැබැයි වර්තමානයේ නොගැලපෙන අවස්ථාවක් වුණොත් එහෙම නැත්නම් වෙලාවට ඒ දරුවන් ඒ තත්ත්වය තුළ දෙමව්පියන්ට රැහි වෙන නැත්නම් ඒවට අනුගත වීමේ ප්‍රවණතාවයක් අපි දකින්නේ නැහැ. දැන් මේ වගේ තත්ත්වයක් මොන වගේ උපදේශනයක්ද ඔබ වහන්සේ ධර්මානුකූලව ලබා දෙන දෙමව්පියන් උපදේශනයේ ක්‍රියාත්මක කරනකොට කොහොමද හැසිරෙන්න ඕන කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? විශේෂයෙන් මේ උපදේශනයේ සම්බන්ධ මනෝවිද්‍යාව පිළිබඳව අවබෝධයක් තියෙන වහන්සේ ආධාරා තිබෙන ස්වාමීන් වහන්සේ නමක්. නෑ ඇත්තටම මේ ගොඩක් පුරාණ කාලයේ උපදු කාරණයකට දඬුවම ප්‍රමාණවත් වුණා. එහෙමයි. මව්පියෝ අද කල්පනා කරනවා නම් අපිට අපේ මව්පියෝ දඬුවම් දීලා අපි ගොඩනගාගෙන තියෙච්ච විවාහ වෙන්නට යෝජනා කරන තියෙච්ච එක විසන්ධි කළා. අද අපේ දරුවෝ ඒ විදිහටම කරાવી කියන ඒක මව්පියන්ගේ තියෙන දිට්ඨිය වැරද්දක්. දැන් දරුවෝ හොඳින් හෝ නරකින් හෝ තමන්ගේ කාරණේ ඉෂ්ට කරගන්න දැන්ට මානසික වශයෙන් ආතතියටපත් කරලා ඉවරයි. ඒ නිසා ආපහු මේ ආතතියටපත් වෙච්ච පැත්තකට ඇලෙච්ච හිත ගොඩනගා ගැනීම විශ්ේ පුළුවන් තරම් කරුණාවෙන් සහ කාලයට අවකාශය ඉඩ දීමේ කාර්යය මව්පියන් විසින් කළ යුතුයි. පුතා ඔයාට ඔක කරලා දෙනවා. දුව ඔයාට ඔක කරලා දෙනවා. ඔහොම ඉගෙන ගන්නකො ඉස්සෙල්ලා. හොඳට ඉගෙන ගන්න ඔයා රස්සාවක් කළ සුදුසෙක් වෙන්න. දුවත් රස්සාවක් කළ සුදුසෙක් වෙන්න. ඔයාලා දෙන්නගේ ජීවිත සාර්ථක කරගන්න වගකීම අපි බාර ගන්නවා කියලා ඒ වැඩිහිටි හතර දෙනා අද ඒ තීරණය ගත්තා නම් සමහර විට ওই දරුවෝ දෙන්නගේ ජීවිතය අනාගත අපේක්ෂාවල තියෙන. ඒකට ඕවා අර මම අහගෙන හිටියා එක්තරා මනෝවෛද්‍ය විශේෂඥයෙක් කෙනා පාසල් වියේ ප්‍රේම සම්බන්ධතා ඒවා ඉතිරි ඒවා නෙමෙයි. ඒවා తాවකාලික ඒවා කියලා ගොඩක් දුරට එහෙමයි. ඉතින් ඒ නිසා කාලයේ විසින්
සමහරට ඔවුනොවුන්ගේ තියෙන නොගැලපීම කාලයක් යනකොට අපි අපේ බලපෑමකින් තොරවම ඒක දෙන්න පැත්තට යන්න ඉඩ තිබුණා. ඒ කියන්නේ කතාවට කියනවා නම් ඕනෑම ප්‍රශ්නයකට හොඳම පිළිතුර කාලය කියලා හොඳ පිළිතුර කාලය. ඒතකොට මව්පියන්ට තිබුණා කාලේ පොඩ්ඩක් ඉඩ තියන්න. ළමයි දැඩි ආවේගකින් ක්‍රියාත්මක වෙනකොට ඒ ආවේගයට අභියෝග කරන්නට ක්‍රියාත්මක වීමෙන් දරුවන් දීමට ඉදිරිපත් වීමෙන් දරුවෝ බඳු ක්‍රියාමාර්ග වලට එළඹෙනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. නමුත් මව්පියන්ගේ පැත්තට දිහා බැලුවම මව්පිය දරුවෙකුට අයහපතක් හිතලා අගඩක් හිතලා නෙමෙයි දනුවමත් වෙන්නේ. ඒ ආදරයේ කරුණාව නිසාම තමයි. ඔව් මව්පියෝ හිතන්නේ ඇති පස්සේ පව් දැම්ම මනමාලියක් හොයාගන්න වයස නෙමෙයි උඹලා ඉන්නේ කියලා තන්ට හිතලා මව්පියෝ ඒ මව්පියෝනේ දන්නේ දරුවෝ හදන්න ලබන දුක පීඩාව කොච්චරද කියලා. ඉතින් ඒ නිසා ඒකට ආවේගාත්මක වෙනකොට සමහරට පහරක් ගහන්නත් ඉඩ තිබුණා. අර කතාවට කියන්නේ මේ හැඳිනොග ආසන හොත්තයි ගහන්න දුහදන දරුවෝ දෙන්නම නිරසයි කියලා. ඉතින් ඒ නිසා සමහරට ඒ වගේ දඬුවම් කිරීමට යොමු වීම මානසික තත්ත්වයේ ස්වභාවික දෙයක්. නමුත් ඒක ඊට වඩා දුර හිතන්න ඕන මේ යුගයට අනුව. ඒ කියන්නේ කාලයත් එක්ක වහන්සේ කියන විදිහට වර්තමාන සමාජ ක්‍රමයක් එක්ක දරුවන් පවා වැඩිහිටියන්ගේ අවබෝධයට වගේ කෙටි කාලයක් තුළ පත් වෙලා තිබෙන අවස්ථාවන් අපි දකිනවා. ඒ නිසා ඒ සමාජ පරිසරයක් හඳුනාගෙන උපදේශනයයි අවශ්‍ය වෙන්නේ කියලා. ඒකම වැදගත් වෙන්නේ ඒකයි. දැන් මේ යුගය අපි ජීවත් වුණු ඉතිහාස යුගය වගේ නෙමෙයි. එතකොට අද තියෙන යුගයට වඩා තව අවුරුදු ගණනක් යනකොට ඒක මේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට මේ විවාහ වෙලා නීති පොතේ ලියලා විවාහ ජීවිතය ගත කරන්න ඕන කියන තැනට එන්නේ නැහැ. බටහිර ලෝකේ වගේ ඔවුන් අපදෙමියක් වශයෙන් ස්වභාවිකව ජීවත් වෙයි. ඒ තරට එනකන් දැන් කියනෝනේ අනාගත පාසල දේශනාවක් තියෙන අවුරුදු 10 වෙනකොට ළමයි අවුරුදු 7 දී මහලවර වෙලා අවුරුදු 10 වෙනකොට විවාහත් වෙලා දරුවන්ගේ දරුවෝ දැකලා ඉවරයි කියලා. ඉතින් ඒ වගේ දැන් මිනිස්සු හරි තීව්‍රයි. ඔබ මේ මෙච්චර පොඩි වයසින් ඔබ මේක කරන්න කල්පනා කළේ අපි දෙන්න කරලා දැන් අවුරුදු 38 දී. ඉතින් ඒක මක් කරන්නද ඒ ළමයි දෙන්න. ඒ දෙන්න 38 දී කසල් ගන්නවා. දැන් ළමයි ආයෝජක කෙටිනේ දැයි මේගොල්ලෝ ඉතින් කාලෙන් තියෙන ගන්නවා. අපි ඉන්න සමාජය තුළ සාමාන්‍ය සත්ව ස්වභාවය දිහා බැලුවත් ඔය තත්ත්වය අපිට පේනවා. සමහර සත්තු ඉන්නවා සතියයි දෙකයි ජීවත් වෙන්නේ. ඒ කාලය තුළ තමන්ගේ පරිණාමය තුළ බොහෝ දේවල් ජීවිතය ආරම්භ කරලා වහන්ස කිව්වා කර්මවල වල වෙලා වැඩිහිටියන් බවට පත් වෙලා දරුමල් වහදලා මැරෙනවා. අපි හිතන්නේ තාමත් අවුරුදු 70ක් 80ක් 100ක් ජීවත් වෙනවා. ඒ කාලය තුළට අපි සැලසුම් කරන්නට වෙන්නේ. වහන්ස කියන විදිහට බුද්ධ දේශනාවට අනුව අනාගතයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැක්ක ආකාරයට කෙටි කාලයක් තුළ ඒ දේවල් වෙන්න පුළුවන්. ඒකේ පෙරමුණු තමයි අපිට පේන්නට තිබෙන්නේ. ඒ නිසා අපි හැම දෙයක් කෙරෙහිම අවබෝධයෙන් යුක්තව බලමු. අපේ හැමෝටම හිති හැටිය හොඳට ඉන්න අය උම්මත්තක ස්වභාවයෙන් හැසිරෙන අවස්ථාවන් අපි දකිනවා. මේක මොකද අපි හැමෝටම හේතුව කියන්නේ යෝනිසෝමනසිකාරයක් නැතිවීමද සම්පජඤ්ඤයක් නැතිවීමද මොකද මේකට හේතුව? ඒ කියන්නේ තමන්ගේ හිත පිළිබඳ තමන්ටම තමන්ගේ පරිබෝධයන් පිළිබඳ අවබෝධයක් නොමැතිකම මේ වගේ තත්ත්වයකට පත් වීමට හේතු වෙලා තිබෙන්නේ. දැන් මිනිස් මනස හා විශ්වය අතරේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඇතැම් වෙලාවට විශ්වයේ සමහර ග්‍රහ ලෝකයන්ගේ බලපෑම විචාරිතාවේ සමහර කෙනෙකුගේ මානසික කල්පනාවල්ගේ පරිවර්තනයන් ඇති කරන්නට හේතුබූත වෙනවා. ඒක කාරණයක්. අනිත් එක තමයි යම් ආවේගාත්මක සිතුවිලි මනස තුළ දරාගෙන ඒ සිතුවිලි කාටවත් ඉදිරිපත් කරන්නට බයතාවයක් දක්වීම. සමහරට මානසික උමතු භාවයක් ඇති වෙන්න කාරණාවක්. සමහර වෙලාවට තමන්ට අවශ්‍ය විදිහට ඉෂ්ට නොවන කොට අන්න එතකොටත් මානසික වශයෙන් ආවේගශීලී වීමට කාරණාවක්. ඊළඟට කුඩා කාල ජීවිතයේ යම් මහිමි වීම සිද්ධ වෙනකොට ළමයින්ද ඒ ළමයා අවුරුදු 15 16 වෙනකොට හරි හිතුවක්කාරයි කියනවා. හැමදාම අපිට ඒ වගේ නොඑක ආකාර මේ කරුණු කියනවා අපේ හැමෝටම මේ පොඩි කාලේ එකක් හොඳයි ඉතින් සමාදන් වෙන්න ගියා මාත් එක්ක බණ ඇහුවා. දැන් මේ මම බඩදාන වල කැමතිත් නෑ අපේ හැමෝටම මටත් ගන්නවා තාත්තටත් ගන්නවා. ඉතින් මේ විදිහට හරිම මානසික උමතුයෙන් මේ දරුවා කල් ගෙවන්නේ මොකද කියලා හිතා ගන්න බෑ කියලා. ඉතින් මම කියන්නේ හොඳම දේ තමයි එයාගේ මනස ඇතුලේ උරාගත් යමක් තියෙනවා. ඒක මනෝවෛද්‍ය විශේෂඥයෙකුට යොමු කරලා එයාගේ මනස නැවත තිබුණු තැනට ආපහු ගන්න යම් කිසි විද්‍යාත්මක පදනමක් තුළ කටයුතු කරන්න කියන එක තමයි යෝගී මව්පියන් උපදෙස් දෙන්න තියෙන වැදගත්ම කාරණාව. එවැනි තත්ත්වයක ධර්මානුකූලව අපි කටයුතු කිරීම තුළ ඔබ වහන්සේ කියපු ආකාරයේ භාවනාව තුළ වෙන්නට පුළුවන් සතිය වැඩි කියන්නේ තමන්ගේ අවබෝධය වැඩි වීම නුවණ වඩවා ගැනීම තුළ ඔයාට යම් පිළිතුරක් ලබන්නට ඉඩ අවකාශයක් තිබෙනවා කෙනෙකුට. ඒ කියන්නේ තමන්ගේ
කුම්මත්තක ස්වභාවයට පත් නොවී හොඳ මනසකින් යුතුව බලන්නට ජීවිතය දිහා සමහරු එකපාරටම තියෙන දෙයක් නැති වුණාට පස්සේ එතනද ජීවිතය ඉවරයි කියලා හිතලා තීරණ ගන්න. පසුතැවිලා වැටිලා විනාශ මුඛයටම යනවා. ඒතකොට මට හිතෙනවා බලාපොරොත්තු කියන එක ඒතකොට ජීවිතේට එක පැත්තකින් හොඳයි වගේ පෙවුනට අයහපතකුත් කියනවා කියලා මම කිව්වා. ඕනෑම දෙයක් ඕනෑමට වඩා හොඳ නැහැ. බලාපොරොත්තුවක් වුණත් ඕනෑමට වඩා බලාපොරොත්තුවක් කියන්නේ බලාපොරොත්තු බිඳ වැටීමෙන් ඇතිවන වේදනාව දරාගත නොහැකි උමතු ස්වභාවයටපත් වෙනවා. බලාපොරොත්තුවක් ඉෂ්ට වුණොත් එහෙමයි, ඉෂ්ට නොවුණොත් එහෙමයි. හැමදේම විකල්ප භාවිතා කරන්න තියෙනවා. දැන් පාරවලදී තියෙන මේ මාර්ගය විකල්ප භාවිතා කරන්න කියනවා. ඒකේ අපේ ජීවිතේ ඕනෑම කෙනෙකුට එක දෙයක් බිඳ වැටෙනකොට තව දෙයක් පිළිබඳව යම් කිසි විකල්පයක් තියෙනවා. ඒකෝට විකල්පේ මොකද්ද කියන කාරණාව වටහා ගන්න නොහැකි නිසා විකල්පයට උපදේශන සේවාවක් කරනවා. එයාට ඕක නැති වුණාට මේක පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් විභාගයේ ප්‍රතිඵල එයා බලාපොරොත්තු වෙන මට්ටමින් සාර්ථක නැහැ. ඒක එයා බාහිර උපාධි කරන්නේ. ඒකට එයාට උපදින විශ්වවිද්‍යාලය කියලා සමහරට නොඑකාකාර සම්බන්ධ නිසා අවුරුදු 5ක් විතර ඉන්න පුළුවන්. අතන අවුරුදු 4 වෙනකොටම එයාට උපාධිය කම්ප්ලීට් උපාධිය තාවරණය කරගෙන එයාට රස්සාව උත් කරගෙන අරමුණ අවුරුදු 5න් එළියට එවිට රස්සාව වෙන කාලේ එයාට ඉක්මනින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා එයාට විකල්ප දෙන්න ඕනේ. නැත්නම් එයා මානසික වශයෙන් පිට වැටෙනවා. ඒ කියන්නේ ධර්මානුකූලව එහෙම ධර්මයේ හරියට හදාගන්නවා නම් ධර්මයට යොමු වෙලා ස්වාමීන් වහන්සේලා ඇසුරේ මේ කාරණා කතා බහ කරනවා නම් ඒකට ඕන තරම්ම පාරවල් තියෙනවා. ඇත්තටම එයාට විකල්ප හඳුන්වා දී තමයි ඉතා වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු මව්පියෝ දරුවෝ ඉගෙන ගන්නේ නෑම කියලා චෝදනා කරනවා. ඒ ළමයා කැමති සමහරට මේ රියදුරුවෝ. එහෙම නැත්නම් එයා ගරාජ්ජේ වාහන හදන්නේ. එයා පොඩි කාලේ ඉඳලා එයා දෙල්ලම් බඩු අරගෙන ගලවලා හදලා රාවි කරලා එයාගේ ඕනකම තියෙන එතෙන් ගියාට. ඉතින් එයා එතනින් ඉස්සරහට යනවා. මව්පියන්ට ඕන කරන දිහා වෙන දිහාවක්, දරුවට ඕන කරන පැත්ත වෙන දිහාවක්. ඒ කියන්නේ දෙමව්පියෝ නෙමෙයි ඉලක්ක හදලා දෙන්න ඕන. ඉලක්ක හදලා දෙන්න දරුවමයි ස්වාධීන ශක්තිය ගොඩනගාගෙන එයා තමයි තීරණ ගන්න. දෙමව්පිය පිටපස්සෙන් ඉඳලා සහයෝගය දෙන්න. සහයෝගය දෙන්න ඕන. එහෙම නැත්නම් දැන් දරුවට බලහත්කාරකමෙන් මේ තමන් අකමැති දෙයක් පටවන්න බැලුවොත් එහෙම දරුවා අර මානසික උමතු ගැනීම බවටපත් කරලා ගේම් කරනවා යා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නව නෙවෙයි විනාශ කරගන්නවා. විනාශ කරගන්නවා. සමහරට අපි හිතපු මේක නිදහස් මානසිකත්වයෙන් තමයි ඉගෙන ගන්න කැමති. සමහර කෙනෙක් බලහත්කාරකම් වල පාඩම් කරපම් බඩේ යා කැමති වෙන්නේ නැහැ. එයාට ඒක මහා නීරස වෙනවා ඊට පස්සේ. දැන් සමහරට අපි බලන්න පාසලට උනත් ගුරුවරයා එයාට සිත් ගන්න සුළු ගුරුවරයෙක් නෙවෙයි නං. ඒකේ මෙයාට ආශ්‍රය කරන සිද්ධාර්ථනි යාළුවෝ එයාට සිත් ගන්න සුළු යාළුවෝ නෙවෙයි නං. එයා පාසලට යන්න අකමැති වෙනවනේ. මට ගුරුවරයා ආදි සැලවැර කරද ගුරුවරයෙක්. මෙයාට සැලවැර කරද කරුණ කියලා දීලා නැහැ ගෙදරදී. එතකොට මෙයා පාසලට යන්නේ නැත්නම් ඉස්කෝලෙන් කියලා එයා ඒ ඉස්කෝලේටම ඔබට හැදුවොත් ළමයා තමයි ඉස්කෝලේ පිටපන්නවා. එහෙම නැත්නම් ළමයා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඊට පිට හොඳයි ගුරුවරයෙක් එක්ක කතා කරලා ළමයාගේ මානසිකත්වය ගැන හිතලා එහෙමනම් පාසල වෙනස් කරන්න ඕනේ. එතකොට අනාගතයේ ප්‍රතිඵලය හොඳයි. මව්පියන් ඕන කරන තැනම ළමයා එහෙම කරලා තිබීම වෙන්නේ ළමයා මානසික දරුණු ස්වභාවයකට පත් වෙනවා. සමහරවිට මොකද බලහත්කාරකමෙන් කරන්න හදන්නේ. අපි ඉස්කෝලේ යන්නේ නැත්නම් ඉස්කෝලේ ඉන්නේ නැත්නම් ඉස්කෝලේ අපේ ගෙදර ඉන්නේ යකාව. අපි හඳුන්නේ ඔබ වහන්සේ ගුරුවරයෙකු විදිහට කටයුතු කළා. ඒ වගේම ඔබ වහන්සේට සමාජයේ බොහෝ අත්දැකීම් තිබෙන ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට බොහෝ සමාජ අත්දැකීම් පමණක් නෙවෙයි ධර්මානුකූලවත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න අපට ඉන්න වියත් ස්වාමීන් වහන්සේ නමක් විදිහට. වර්තමාන අධ්‍යාපන රටාව පිළිබඳව ඔබ වහන්සේට හැඟෙන්නේ කුමක්ද? අපි දකින පාසල් විෂය ධාරාව තුළ පහවසර ශිෂ්‍යත්වය විභාගීය මේ ආදි වශයෙන් අඩවි විභාග තියෙනවා. මේවා නිසා වර්තමානයේ බොහෝ දෙනෙක් කියනවා දරුවන් දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. දැන් පහවස ශිෂ්‍යත්වයට බොහොම කාලය ගන්න වෙලා තිබුණා. මේ වගේ අත්දැකීම් කියනවා දැඩි පීඩාවකට පත් වෙලා තිබුණා. මේ විභාග ක්‍රමය හොඳ නැහැ. මේ වගේ දේවල් සමාජයෙන් අයින් කරනවා. මේ අතරතුර වහන්සේ අද දේශනා විදිහට කරන මතක් කළා. දරුවා යන මාර්ගයේ දරුවට යන්න පිටපස්සේ ඉඳලා සහයෝගය ලබා දෙන්න ඕන. එහෙම අනුශාසනාවකට වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. ඔබ වහන්සේගේ මේ අත්දැකීම් ඔබ වහන්සේගේ ජීවිතයත් එක්ක ඔබ වහන්සේ ගුරුවරයෙකු විදිහට කටයුතු කිරීමත් එක්ක මේ සියලු දේවල් එක්කම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. පවතින අධ්‍යාපන රටාව පිළිබඳව ඔබ වහන්සේ කොහොමද දකින්නේ? ඒ කෙනෙකුගේ අනාගතේ සාර්ථක කරන්නට ඉවහල් වෙනවාද? එතනට අසාර්ථක වෙනටත් මේ තත්ත්වයේ හේතුවක් වෙනවාද කියලා කාර්යය වහන්සේ දකින්නේ. ළමයෙකුගේ අධ්‍යාපනය ළමා මට්ටමට ගැලපෙන ආකාරයට සැලසුම් සහගත විය යුතුයි. ළමයට උහුලන්නට බැරි බරක් ඔළුවේ තිබ්බොත් ළමයට වැඩි දුර ඒක අරගෙන යන්න බෑ. අද වෙලා තියෙන ළමයට උහුලන්නට බැරි අද බරක් ළමයන්ගේ ඔළුවේ තියලා තියෙනවා. අර කියවක පහවසර ශිෂ්‍යත්වය වේවා, සාමාන්‍ය විශ්වාසකල වේවා, ලෝකයේ එක්ක අපි දුවන්න ඕනේ නැත්ද?
ලෝකේ තරගයට මුහුණ දෙන්න ඕන එක ඇත්ත. නමුත් ලෝකේ තරගයට මුහුණ දීමට අවශ්‍ය කරන සප්පාය සම්පජන්‍ය අපිට නැත්තම් අවශ්‍ය කරන කාය මානසික ශක්තිය නැත්තම් ඒතර ඒ ළමයා ගොඩක් මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත් වෙනවා. ඒ බර වැඩි බරක් නිසා ඒක ඔසවගෙන යන්නට බැරි වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඒ වැඩි බරට අපි ඔරොත්තු දෙන ආකාරයට අපේ දරුවෝ සකස් කළ යුතුයි. ඒක හැබැයි ඒක මම පිළිගන්නවා. නමුත් දරුවට මානසික සමබරතාවය හදා ගන්නා වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන මනෝවිද්‍යා විෂය ධාරාවක් සහ ආගමික විෂය ධාරාව කියන එක හැම විෂය ක්ෂේත්‍රයකටම ඇතුළත් කළ යුතුයි. එතකොට ළමයා මානසික සමබරව කොහොමද අධ්‍යයන කටයුතු කරන්නේ කියන කාරණාව හොඳින් සැලසුම් කර ගන්නවා. එයාට ආගමික අභ්‍යාස දැන් උදාහරණයක් වශයෙන් බලන්න සාමාන්‍ය පෙළෙන් පස්සේ ළමයින්ට ආගමික අධ්‍යාපනයක් තියෙනවද කියලා. ඒ කියන්නේ වෙන විශේෂ ශාස්ත්‍ර වලට ගියාම දැන් කලා විශේෂ ශාස්ත්‍රයට ගිහිල්ලා බෞද්ධ ශිෂ්ටාචාරය වගේ විෂයක් බුද්ධ ධර්මය වගේ විෂයක් කළොත් මිසක් වාණිජ්‍ය විද්‍යා විෂය ධාරාවන්ට ඇතුළත් වෙච්ච ළමයට ආගමක් දහමක් නැහැ. ඒ ළමයට ආයේ ජීවිතයේ තියෙනකම්ම ආගමක් දහමක් පිළිබඳව හිතන්න කාලයක් නැහැ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එයා උගතෙක් කරලා එළියට එන්නේ ආගමක් දහමක් නැති මිනිසෙක් ඇටියෙ. ඒ නිසා එයාට යම් කිසි පීඩනයක් බහුල වශයෙන් මොළුවට එනකොට ඒක තරහ ගැනීමේ හැකියාව නැහැ. දැන් ධර්මයෙන් තුල කතා කරන්නේම සුණාත අහන්න අත දරා ගන්න ඕන කරන දේවල් දරා ගන්න ඕන කරන මානසිකත්වය හදා ගන්න කියන එකයි. ඒ තුල තමයි ජීවිතය ඉස්සරහට තරණය කරන්න පහසු වෙන්නේ. සුණාතදාරයේ තරාත කියන වචන තුන අහන්න තරන්න ක්‍රියාත්මක කරන්න කියන තැනට වඩා ඊට වඩා හුඟක් පළල් එකක් ඇත්තටම. ඒවා ඒ වගේම අපේ දරුවන් යම් කිසි ප්‍රමාණයකට ඈත් කර තැබීම ඊළඟට තාක්ෂණික විෂය ධාරාව හරහා විෂය ධාරාවල් පළල් වීම නිසා ළමයාට ඔරොත්තු නොදෙන විදිහේ විෂය ධාරා මට්ටමක් පැවතීම නිසා ළමයා ගොඩාක් ඉන්නේ මානසික පීඩනයෙන්. දැන් උදාහරණයක් වශයෙන් අතට අපි පාසල්ගේ යුගය තුල ගත්තම අපේ තාක්ෂණ වේදේ තරම් විශාල ඉහළ සුදුසුකම් පහසුකම් තිබුණේ නැහැ. ඒක හැබැයි. නමුත් අපි මානසිකව සමබරව හිටියන්නේ. දැන් හැබැයි එදා තාක්ෂණ වේදේ තරම් උසස්ව නොතිබුණත් අපේ මානසික උසස්භාවය නිසා එහෙම නිර්මාණශීලී හැකියාවන් වැඩුණා. වහන්සේ කියන ආකාරයට ගමේ දොලේ ඇලේ මේ අපි ගති කරපු පරිසරයත් එක්ක මිනිසුන්ගේ නැත්නම් දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ඔස්සේ ගොඩ නැගුණා. ඒ අර අනෙක් පසට යොමු වීමට තිබෙන පුරුදු ඉඩකඩ හදන්නට හේතුවක් වුණා. අද මේ ඔබ වහන්සේ කියන විදිහට හැම දෙයකින්ම හිර කරලා තිබෙන ළමයාගේ මානසිකත්වය. ඔව් දැන් ළමයාගේ උදාහරණයක් වශයෙන් මේ බලන්න කාලය ගැන හිතන දැන් ඉස්සර ඒ 7:00 නම් උදේ 7 නම් හවස 1:00කට ඉස්කෝලේ කරා. දැන් මේ පහුගිය කොරෝනා වසංගතය ආදී නිසා දැන් සමහර ළමයිගේ විෂය දාලා 7:00 සිට 3:00 පාසල. 3:00ට ඉවරුණාම ළමයා පෞද්ගලික පන්ති අතර ඉන්නේ පාසල 3:00 කියලා. පෞද්ගලික පන්ති 4:00ට පටන් ගන්නවා. ඊළඟට 5:00 එක පන්තියක්, 6:00 එක පන්තියක්, 8:00 එක පන්තියක්. නයිට් ක්ලාස් කියලා තව එකක්. රෑ 10 12 වෙනකම් තියෙනවා. රෑ 10 12 වෙනකම් ළමයා කායික පෝෂණය. ළමයා යමින් නිමින් තමයි කන්නේ බොන්නේ. ළමයාට විවේක සුවයෙන් ඉන්න කායික අභ්‍යාසයේ දෙන්න සතිය දවස් 7ම ළමයා මේ විදිහට හිර වෙලා දැන් ළමයට දරන්න පුළුවන් දේ. ඒකත් තරුණු මානසිකත්වයන් සහිත ළමයි මව්පියන්ට පහර දෙන එක පුදුම නෙමෙයි කරපුවා. ඒ කියන්නේ කායික පෝෂණය අවශ්‍යයි මානසික පෝෂණය ළමයට සමාජික පරිගණන වැඩනකොට ළමයා ළඟමින් එක්කනගේ පරිගණන. එහෙමයි. ඒ වුණත් මේකේ නේද ඔෆිස් එක නිතර ඔළුව කරදර නම් මිනිහා ගෙදර ඇවිල්ලා ළමයින්ගෙන් තමයි බින්දින් පරිගණන. බින්දට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියාගන්න කෙනෙකුත් නැත්නම් නිතර අඩන්තේ ගන්න ඒකේ පරිය ගන්නේ මට එහෙයිදිය සංකීමන්නේ මෙහෙයිදිය තුන්ගේ සංකීමන්නේ කියලා එතන පරිගණන හදන්න. ඒ නිසා දරුවන් මේ විදිහට දරුණුනේ ඇයි? ඔබ දකින්නේ අනේ අපි කිසි වරදක් කළා නේ අපි දරුවා හදලා තියෙන්නේ මෙහෙම හැබෑව. නමුත් ළමයාගේ බාහිර පීඩනේ ළමයාට තරහා ගන්න බෑ. ඒක දෝරේ ගලා යන ක්‍රමයක් නෑ. එතකොට තමයි මව්පියන්ට මේ පීඩාව උරුම වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. හොඳයි අපි හිතනවා දෙමව්පියන් විදිහට අපේ දරුවෝ ඉහළටම ගේන්නට ඕන මේ තත්ත්වෙන් මේ පැත්තෙන් උඩටම ගෙනියන්නට ඕන වෛද්‍යවරයෙක් කරනකොට ඉංජිනේරුවෙක් කරනවා මේ වගේ හීන දැකලා අපි ඒ වෙනුවෙන් තමයි දරුවන්ව යොමු කරවන්න උත්සාහ කරන්නේ. ඒ හොඳ කියන්නේ වහන්සේ කිව්ව ආකාරයටම යහපත් චේතනාව. හැබැයි ඒ තුල යහපත වෙන කතිලකර තියෙනවා වහන්සේ කියන ආකාරයෙන්ම මේ පීඩාවත් එක්ක අපි ඉන්න පරිසරයත් එක්ක සමාජයේ දරුවන්ට තමන්ගේ ජීවිතය හැරගස්වා ගන්න තිබෙන කාලයත් එක්ක අරගලයේ කියන නිසා ඇතැම් වෙලාවට ඇතැම් දරුවන්ගේ විනාශයකට හේතු වෙනවා. ඒ සමයේ සෑම කාරණාවක් ඇතින් සැලකිලිමත් යුතුයි. දෙමව්පියෝ පමණක් නෙවෙයි මට නම් හිතෙන්නේ අපි හඳුනන්නේ අධ්‍යාපන බලධාරීන් පවා මේ වාක්‍යයේ වැඩි අවධානයක් යොමු කිරීම වර්තමාන අවශ්‍යතාවයක් කියලා. මොකද අපි දැක්ක පහුගිය කාලේ තියෙන ශිෂ්‍ය විභාගය අපි නිමාවට
අයින් කරනවා නවත්තන ඒ වගේ අදහස් පහුගිය කාලේ තිබුණා. ඒ වෙලදී මේවා කෙරෙහි හොඳ අවධානයකින් අවබෝධයකින් කටයුතු කිරීම තුළ සහ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්ම මාර්ගයෙන් මේවාට ඕනතරම් උදාහරණ තිබෙනවා නේද? ඔව් දැන් අධ්‍යාපනයේදී ඵලදායිතාව කියලා ගන්න නිර්වචනයේම වරදක් තියෙනවා. ඔවුන් ඵලදායිතාව කියන්නේ විෂය මට්ටම් වලින් ඉහළ ලකුණු දක්වා ළමයා ගොඩනැගීම. නමුත් මානසික සම්බරතාවයෙන් යුතු ඵලදායිතාව ආගමික අධ්‍යාපනයේ සහිත ආගමික පෝෂණයේ සහිත සදාචාරාත්මක ගුණ සහිත ඉදිරි ජීවිත ගැටලු වලට විසඳුම් සොයා ගැනීමේදී ගන්න තියෙන ක්‍රියාමාර්ග ගන්න එහෙම වැඩ පිළිවෙලක් තිබ්බා නම් සමහරවිට ළමයි දෙන්න ජීවිත විහාර කරගන්න නැති වෙන්නේ. ජීවිතේ විසඳාගත නොහැකි අභියෝගාත්මක ගැටලු සහගත අවස්ථාවකදී ගුණදිග බලා වැඩ කරන්නේ කොහොමද? අපිට ඉස්සර බලන්න දීගම් පස්සට මහරස්ස කියලා දුන්නා. දීගටි කෝස්වල ජාතකයේ. අද මම දන්නේ සිංහල පොතේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඔගේ පරණ කතා, ජාතක කතා, ජීවිතයට ආදර්ශ දෙන ඒවා. ඒවා වඩ අනුගතයෙන් ආගමික සිංහල විෂය කරනවා කියන්නේ සිංහල විෂයට හරි මේක ඔබ්බෝලා. මේක කියන වටිනාකම විද්‍යාත්මක හරය. සමාජ සුබසාධනීය ගුණ ළමයින්ට කලාපුවා ළමයි පෝෂණය කළොත් තමයි මොකක් වටින්නේ. අතෝ වෙන මොනවා කවර බෝලා ළමයි පෝෂණය කරත් වැඩක් වෙන්නේ. ඒ ඵලදායිතාව කියන පැත්තෙන් අධ්‍යාපන වේදිකේට වඩා තමන්ගේ ධම්මීශීලී භාවය ආගම ධර්මත් එක්ක නේද කරගන්නවා. මම හිතන්නේ බලධාරීන්ගේ ඇසැරිය යුතු කාරණාවක් මේ මතක් කරන්නේ අපි රටට සමෘද්ධිය බලාපොරොත්තු වෙන රටේ අනාගතයේ යහපත් ආකාරයකට ගොඩනැගීම පිළිබඳ බලාපොරොත්තු වෙන මේ සියලු සුදුසිහිනියන් අපේ ඉතුල ගොඩනගන්නට නම් අපි ඒ කෙරෙහි අවධානය යොමු කරනවා අපේ අනාගත පරපුර දෙස බලන්න ඕනේ. නිසා මම දැන් අද මේ සති සම්පජාන්‍ය පිළිබඳව නැත්නම් අපේ ආම්රණහස දේශනාවේ අන්තර්ගත කාරණා තුල සාර්ථක ඒ වගේම සපාය ගෝචර අසම්මෝහ මේ ආදී වශයෙන් මේ සම්පජාන්‍යයන් පිළිබඳව විස්තරයක් ඒක මට ඒකෙදි අපිට මේ සම්පජාන්‍ය නැත්නම් මේ අවබෝධය දැනුම ඥානය එහෙම නැත්නම් නුවණ මේ දේවල් ගොඩනැගිලා නැහැ. එහෙම වුණා නම් සමාජීය දෙස එක එල්ලයක් කරා බලනවා මිස හාත්පසක් බලා හඳුනාගෙන මේ එල්ලයට යනවා නම් වඩා සාර්ථක වෙන්න පුළුවන්. අපි දෙන ඉලක්කයේ පසුපස හඹා යන්නට සමාජීය කරනවා මිස අපි සමාජීය දෙස බලන්නට සමාජීය කරන නැති වැඩක් තමයි තියෙන නිසා මේ සියලු දේවල් තුළ ධර්ම කාරණා පිළිබඳ කරපු කාරණා පැත්තකින් ඔබේ ජීවිතයේ ආර්ථික දිසා යහපත දිසා වගේම සමාජීය ප්‍රවෘත්ති දිසා ප්‍රගමන දිසා හේතු වෙනවා අපි සිහිපත් කළ යුතුයි. ඒ නිසා එවැනි අධ්‍යක්ෂින් සමුදාය තමයි මේ කාමල හරහා ලැබෙන අපි හමුන අපි අවසන් නාටකයේ ඉතිරි නිසා තව කීටි කාරණාවක් මේ කොරෝනා වසංගතයත් එක්ක වහන්සේ ඇසුරේ තවත් මේ අවසන් සාකච්ඡාවේ අවසන් නාටකයේදී පහදා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ වීඩියෝ පිටරගත යුතු කාලයක් කියලා මට හිතෙනවා කරාම් කරන මේ කාලය. මොකද අපි ආර්ථික වශයෙන් දරුණු පසුබෑමකට අතපත් වෙලා තිබෙනවා. සුඩානයේ වගේ ආර්ථික මට්ටමක් වර්තමානයේ ලංකාවේ තිබෙනවා කියලා පෞද්ගලික දවසක කතා බහ වුණා. ඒකකින් මේ කොරෝනා වසංගතයේ ආයතන කඩාගෙන වැටිලා සේවකයන් සමහර ආයතන වලින් කප්පාදු කරන සමහර ආයතන වල වේතනින් හරියට ගෙවන්නට විදිහක් නැතුව වේතනින් අඩවැටුපක් ලැබින් හැබැයි සමාජ ක්‍රමයේ ආපෝපාරණ සුපුරුදු රටාවට යන සහය තුළදී ඇතැම් වෙලාවට මිනිසුන් මහා අසීරුතාවයකට පත් වෙලා ඉන්න කටපිටාවක් අපිට තියෙනවා. ඉතින් මේ තත්වයේ තුල නැවත වීර්යයෙන් ගොඩනැගෙන්නට මේ අපි කොහොමද යොදාගන්නේ කියන කාරණේ වහන්සේ පහදලා දෙන්න නැත්නම් පසුතැවීම ආතතිය මේ දේවල් එක්ක ජීවිතේ බොහෝ අඩාල කරගන්න මිනිසුන් සිදු වෙනවා. ඒ නිසා ධර්මානුකූලව වහන්සේ අපේ සමාජයේ කියන කම්පාවෙන් කොහොමද අපි මේ වගේ තත්ත්වයක් තුළින් මුහුණදී ගොඩනැගෙන්නේ කියන කාරණේ පහදලා සාකච්ඡා වෙනින් අවසන්ය. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කරුණු කීපයක් මේ පසුතැවීම කියන්නේ අපි ඉදිරි ධර්ම දේශනාවලදී මේක ආයෝජනය කරනවා. අතීතං නාම සෝතන්ති නප්පජප්පා විනාගතං පච්චුප්පන්නේන යාපේමි තේනවනෝ පසීදති. ගෙවුණු අතීත අමතක කිරීමට නොව නමුත් මතක් කර කර ඉඳීමෙන් හැණීමට වැඩවීමටද නොව අපිට මුණ දෙන්න සිදු වුණු අධ්‍යක්ෂින් තුළ අලුතින් ජීවිතය ආරම්භ කිරීම සඳහා යම්කිසි වෑයමක් යෙදීම තමයි භාග්‍යවතුන් වහන්සේගේ නිරන්තර අවවාදය. එහෙම නොවුනොත් අපට යෝත පුබ්බේ පමංජිත්වා පච්චාසෝන පේමන්ති සෝල්මන් ලෝකං අභාසේති අබ්බා මුත්තෝ වචන්දි මාකියෝදී අපට කවදාවත් ආලෝකයක් කරා ගමන් කරන්න හම්බෙන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන පසුතැවිලි වෙලා ජීවිතේ නැවතුනොත් ඒ නිසා අපිට අර වගේ ඉතිරි වෙලා තියෙන දෙයක් තියෙනවා ජීවිතේ. ඒ තමයි උත්සාහ සම්පත්තියට නගා ගන්නට පුළුවන් විදිහේ හිතක් තියෙනවා.
අපට පෙනෙනවා අපසාරියේ මොනවා හෝ දෙයක් කෙනෙකුගේ දියුණුවට දියුණු වෙන්නට අවශ්‍ය නම් හැම මොහොතකම අපි ළඟ තියෙනවා. ඒ තියෙන දේ ජීවිතය අලුත් කරගන්නට අපි උහුරු කරගමු. පෞද්ගලික යුගයේදී මිනිස්සු එහෙම කළා. දැන් මිනිස්සුන්ට මෙලේ එළියට ගහලා යමක් හරි හම්බ කරගන්න විදියක් නැහැ. නමුත් Tamange දොරකොඩ ගහේ පොස් තිබුණා. එතකොට ඒ පොස් ටික කපලා, ඉරි තම්බලා, ඉරි වේලලා, ඉරි බැදලා, පැකට් කරලා වික්කා මිනිස්සු ජීවත් වෙනවා. අන්න ඒකට නීතියක් ඕන කරනවා. එතකොට අනිකුත් ජීවිතේ සමාජ දුරුතුරු පහරක එකතු කරනවා. දුරුතුරු පහරක බෙදලා හදලා, පැකට් කරලා විකුණලා මිනිස්සු ජීවිතේ පවත්වාගෙන ගියා. දැන් ඒ අයට ඒ අභ්‍යාස ක්‍රමයක් වුණා ඒක අලුතෙන් හිතන්නට, අලුතෙන් කටයුතු පටන් ගන්නට. අද ඒ අය මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාරිකයන් බවට පත් කරලා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා මිනිහෙකුට ඕනකම තියෙනවා නම් වීර්යය හිතේ තියෙනවා නම් සම්පත් හිඟ නැහැ කියලා මම කල්පනා කරනවා. එතන තන නැගිටීමට හොඳ ශක්තියක් හදාගන්න. ඇත්තටම ශක්තියක් හදාගන්න ඕන. දැන් අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේ වෙලාවේ දැඩි අහේනියක් ඇති වුණා. ඊළඟට ඉදිරි කාල සීමාව තුළ ආර්ථික වේදීන් කියන්නේම භයානක ආහාර හිමියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අද අතපය කුලගෙන ඉඳලා බෑ ඉඩකඩ තියෙන දේ කෝච්චි එක හරි මොනවද දෙයක් වගා වර්ධනය කරගෙන තමන්ගේ බඩ වීද රැක ගන්න තරමටවත් අලුවසේ ආර්ථික බාහිර ආදායමක් ලැබීම පසකට ගියාවේ. ඇත්තට ඒකම සාධනය කරගන්න පුළුවන්. තමන් යම් ආකාරයකට වීර්යවත්ව ක්‍රියාත්මක වෙනවා නම් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උද්‍යෝගී නම් පුරුෂ සිංහයන් උපයිත්‍රාක්ෂි. උද්‍යෝගී තමයි මිනිහෙකුගේ ලක්ෂ්මී කියන වාසනාව කියන්නේ. දෛවයට ඉඳ තියන්න එපා කියනවා. උද්‍යෝගී නම් පුරුෂ සිංහයන් උපයිත්‍රාක්ෂි. දෛවේන දේ මිතිකා පුරුෂවදන්. දෛවං නිහත් කුරුපෞරුෂ මාත්‍ර ශක්තිය. යත්නි කෘතේ යතිද සිද්ධති කෝත්ත දෝෂා. මේ කියනවා උද්‍යෝගයේ තියෙන මිනිහට දිනා ගන්න බැරි දෙයක් නැහැ කියනවා. දෛවයට ඉඳී ඉන්නකොට මිනිහ කාලකන්ණි පුරුෂයෙක් වෙනවා. ඒ නිසා දෛවයට ඉඳී තියන්නේ නැතුව වීර්යයට ජීවිතයට තමලා ජීවන වෙන්න උත්සාහ කරන්න කියලා භාග්‍යතුන් කියනවා. අපිට සමුගන්න කාල වේලාව උදාලා තිබෙන අපි පුණ්‍යානුමෝදනාවට යමු. අවසර සම්මාස. අද දවසේ සුපුරුදු ආකාරයට අපව සිව්පසේ නිරතුරුව රැකබලාගත්ත අප පෝෂණය කළ සියලු දායක කාර්යකාදී පින්තුල්ලාට සමස්තයක් ලෙස පින්පෙත් පවරමින් අදට අපිට නියමිත පුණ්‍යානුමෝදනා වෙත යොමු කරන්නටයි සූදානම්. මේ පූජා භූමියේ තාවකාලික පැවිදි බවට පත්ව සිටිමින් ඒ තාවකාලික පැවිදියෙන් නිදහස්ව නිවසට ගියත් අපේ දුකට නිරතුරුව හොයා බලපු උතුම් අම්මා කෙනෙක් තමයි එල්.එස්. ගලප්පති පින්වත් මෞතුමිය කුඩාමලී උතුරුවැල පාරේ අංක 56 නිවසේ තුමේ වාසය කරන්නේ. සෑමලුවේ විදුලි වැඩ සම්පූර්ණ කර ගැනීම සඳහා එතුමිය අපි පහුගිය දවස්වල අපේ ගුවන්විදුලියෙන් සිහිපත් කරපු ආරාධනාවක් සිද්ධ තබාගෙන රුපියල් ලක්ෂයක වර්තන වෙන්කට පූජා කරන ලැබුවා. ඒ තුළින් දහම් ආලෝකයේ මහිමා පළමුවෙන් ප්‍රාර්ථනා කරන්නේ. සඳහන් කොට තිබෙනවා අපගේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට මේ නිවහන්සේලාට නිර්වාණ අවබෝධය ලැබේවා. බුදුබණ ආසා පින් අනුමෝදන් වන සියලු පින්තුලාට මේ පුණ්‍ය ශක්තිය අනුභවයේ සැපේ පිණිස ශාන්තිය පිණිස වේවා කියලා. ඒ වගේම ලලිතා කුලතිලක පින්වත් මහත්මිය තුල් පවුලේ හැමත නිදුක් නිරෝගී සුවයද ප්‍රාර්ථනා කරමින් නිවන් පිණිස යන ගමනට ධර්මාලෝකයෙන් වේවා කියලායි ආලෝක පූජාවට දායක වෙන්නේ. ඒ වගේම අවදත් මේ පුණ්‍ය භූමියේ මේ 30 වසරක කාල පරාසය තුල කෝටි ගණනින් ධන ඉවිදම් කරමින් මහත් ශාසනික කාර්ය සිදු කළ ගම්පහ කිකිරාජමාවතී සංජීව පයාගල පින්වත් පුතා ගයානි පයාගල පින්වත් ආදරණීය දියණිය දෙපළ අභිනව ගොඩනැගිල්ලේ සෑමලුවේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් නිර්මාණය කරන්නට නියමිතයි. ඒ එක් ප්‍රතිමා වහන්සේ නමක් වෙනුවෙන් රුපියල් ජලක්ෂයක බරපැනක් කැපකොට පසුගිය දිනක පූජා කළා. තලස සෙනාල් ජෝඩි පුතාගේ 9 වෙනි ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඔගමි සෙනදී අමායා චෝටි දිනගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ආශිර්වාද ලබා ගැනීම පිණිස සුජීවත් උභය කුලවංශී මව්පියන් වහන්සේලාගේ නිදුක් නිරෝගී සුවය කුලපවුලේ හැමදෙනාගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් මේගේ සියලු ඥාතීන් පින් පමුණවන උතුම් බලාපොරොත්තුවෙන් ඒ ප්‍රාර්ථනා ලෙසින් ඉෂ්ට වේවා කියා ආදරෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඔගේ කුමුදුනි මත්තු මෙහෙත්ති රේණුකා මත්තු මෙහෙත්ති සම්පත් මත්තු මෙහෙත්ති යන සොයුරියන් විසින් මැදකරතුව රත්නපුර සිට රුපියල් 60000ක් සෑමලු නිර්මාණය වෙනුවෙන් අප වෙත කැපකොට පූජා කොට තිබෙනවා. 2029 වෙනි දිනට යෙදුන වීරකෝම් පොඩි හැමිලේ සෙනෙහබර මෑණියන්ගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පින්
අනුමෝදන් කරවන බලාපොරොත්තු වෙන ත්‍රිමාසික පුණ්‍යෝත්සව හැටියටයි බරපතල පූජා කරන්නේ. ධර්මදේශකයන් වහන්සේට මට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව කරගෙන තියෙනවා. පවුලේ හැමත නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන ඒ උතුම් පූජාව සම්පූර්ණ ශාසනගත කරන්නේ. ඔබ රත්නපුර කරංගොඩ රද්දැල්ල MA ශ්‍රීලතා පින්වත් මහත්මිය රුපියල් 40000ක් සියලු පින් කටයුතු සඳහා යොදවමින් අපට ආශිර්වාද කරමින් ජූලි මාසේ 7 වෙනිදා දින මව්තුමියගේ 67 වෙනි ජන්මදිනයට ආශිර්වාද කිරීමට බී.ඒ. පොඩි මහත්මියව ස්වයං පුරුෂයාට පුෂ්ප කුමාරාදරණී පුතාට සුරංග තමිල කුමාර පුතා ඇතුළු සියලුම දරුණු පුරන්ට ආශිර්වාද පිණිසත් මංජල සමන් කුමාර පුතාට පින් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙනුයි මේ පින්කම සඳහා උදව් උපකාර කරන්නේ. ඒ වගේම DPT වීරසූරිය මෑණියන් අංක 189 ඇටමලන්ද කන්දවත පාර මණ්ඩාවට සිට රුපියල් 25000ක බරපණක් දානමාන ආදී සියලු පින් කටයුතු වෙනුවෙන් යොදමින් දරමුණු පුරන්ට ආශිර්වාද පිණිසත් මේගේ දෙමව්පියන් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්නත් අපට මතක් කර තිබෙනවා. ඒ ආරමුණු කීපයක පවන යන අවකාශ සැලසෙමින් පුණ්‍ය අනුමෝදන් කරන්නට ඉදිරි කාල සීමාව තුළ විශේෂයෙන් මේ සෑම නිර්මාණයේ අවසානයේ දකින්නට අපට කරන උපකාර වෙනුවෙන් පුණ්‍ය අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙතුව මෙතෙක් අපට උදව් උපකාරී වූ සියලු පින්තුලාට මතුවට උදව් උපකාරී වන්නා වූ සියලු පින්තුලාට දෙලව සනසිල්ල පරම ශාන්ත සුන්දර නිබ්බාන සුඛය උදෙසා අවශ්‍ය කරන නිරන්තර ශක්තිය ධෛර්යය පිණිසත් මේ කුසල ධර්මයේ බුදුපාමුල පාරමිතාවක්ම වේවා. සත්පුදු කුල පරම්පරාවලින් මියගිය සියලු ඥාතීන් තමන්ගේ ආත්ම සිත් වලින් කරගත් බලගත් පින්කඳක් ලේ මේ පින් අනුමෝදන් වෙත්වා සුඛී සුවපත් වෙත්වා පරම නිර්මල නිවනෙහි සැනසීම වැඩි ඈතක නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමග මෙත් පාමුලින් අපි සම්බන්ධ මොහොතේ මා සිහිපත් කරන්නම් මේ විහාරස්ථානයේ දුරකථන අංක අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය 0714 222 844 0714 222 කාර්යාල අංකය 0700 13 දුරකථන අංකය සඳහා විවෘතයි. අපි ආරාධනා කරනවා මේ උතුම් කටයුතු වෙනුවෙන් දායක වන්නට ඔබට ඒ ඇරෙමත් සිදු කරමින් පූජනීය මණ්ඩලයේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙන් සාක්ෂාත් කරගන්නට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ප්‍රසදානින් සමුගන්නවා. රාත්‍රී 7ට